උවපළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙහෙවන උසස් පෙළ රසායන විද්‍යා පාඨමාලාවේ විෂය නිර්දේශයට අයත් 10 වෙනි ඒකකය නයිට්‍රජන් අන්තර්ගත කාබනික සංයෝග පිළිබඳව තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම බදුල්ල මධ්‍යම මහාවිද්‍යාලයේ රසායන විද්‍යා ආචාර්ය තිලක් නාන්ද. කාබනික රසායනය කොටසට අයිති ඒකක 4න් 4 වෙනි ඒකකේ තමයි නයිට්‍රජන් අන්තර්ගත කාබනික සංයෝග වෙන්නේ. අවසාන ඒකකයේ කාබනික රසායනය. ඒතර මේ නයිට්‍රජන් අන්තර්ගත සංයෝග සියල්ලක්ම ඇමෝනියා වල ව්‍යුත්පන්න විදියට අපිට සලකන්න පුළුවන්. මෙන්න ඇමෝනියාගේ නයිට්‍රජන් පරමාණුව මත එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් සහිතව නයිට්‍රජන් පරමාණුවේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් සහිතව තමයි හයිඩ්‍රජන් පරමාණු තුන සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙන්න මේ නිසා මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලය ප්‍රෝටෝනයකට ප්‍රදානය කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ නයිට්‍රජන් අන්තර්ගත සංයෝග බොහොමයක්ම මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලයේ ප්‍රෝටෝනයකට දායක කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඇමෝනියා බාස්මික බව අපි දන්නවා. ඒ වගේ තමයි නයිට්‍රජන් අන්තර්ගත සංයෝග බොහොමයක්ම ගත්තොත් අපි දැන් කලින් ඔක්සිජන් අන්තර්ගත කාබනික සංයෝග පිළිබඳ කතා කරනකොට දැක්කා ඔක්සිජන් අන්තර්ගත කාබනික සංයෝග බොහොමයක්ම ආම්ලිකයි. ඒ වගේ නයිට්‍රජන් අන්තර්ගත කාබනික සංයෝග ගත්තොත් වැඩිපුර ප්‍රමාණයක් බාස්මික වෙන්නේ. ඒ බාස්මික වෙන්න හේතුව නයිට්‍රජන් පරමාණු මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගලය ප්‍රෝටෝනයකට දායක කරන්න තියෙන හැකියාව. පාඩමේ ටිකක් ඉදිරියට යනකොට පැහැදිලි කරනවා නයිට්‍රජන් අන්තර්ගත සංයෝග රාශියක් ගැන අපි කතා කරලා ඒ වගේ බාස්මිකතාවයේ විචලනය වෙන්නේ කොයි විදිහටද කියන එක දීර්ඝව කතා කරනවා. එහෙනම් මෙතනදී මේ පාඩමේදී මූලික වශයෙන් නයිට්‍රජන් අන්තර්ගත කාබනික සංයෝග කොටස් කීපයකට වෙන්නේ. පළවෙනි එක තමයි ඉස්සෙල්ලාම අපි කතා කරන්නේ ඇමීන කියන කොටස. නයිට්‍රජන් අන්තර්ගත සංයෝගවල පළවෙනි කොටස විදිහට අපි ඉගෙන ගන්නේ ඇමීන කියන කොටස. ඊළඟට මේ ඇමීන වලම විශේෂ ඇමීනයක් තියෙනවා. ඇරොමැටික් කොටසින් ව්‍යුත්පන්න වන පළවෙනි ඇමීනය මෙන්න මේ විදිහ එකක්. මේක අපි ඇරොමැටික් කොටසට සම්බන්ධ වෙලා NH2 කාණ්ඩයක් බැඳලා තියෙන මෙන්න මේ විදිහේ එකක් අපි අඳුර ගන්නවා. මෙන්න මේක ඇනිලින් කියන නමින් අපි හඳුන්වනවා. මේකත් ඇමීනයක් තමයි. ඒ අනිකුත් ඇමීන වලට වඩා ලක්ෂණ වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ ඇයිද කියන එක අපි දෙවෙනියට කතා කරමු. ඇමීන පිළිබඳ කතා කරන්න තියෙනවා. ඇනිලින් පිළිබඳ කතා කරන්න තියෙනවා. ඊළඟට මේකේ තව කොටසක් තියෙනවා. කාබොක්සිලික් අම්ල කියන කොටස යටතේත් අපි මේක අම්ල ව්‍යුත්පන්න යටතේ කතා කරලා තියෙනවා. අපි මේකට කියනවා ඒමයිඩ් කියලා කියනවා. ඒමයිඩ්. ඊළඟට හතරවෙනි කොටස යටතේ අපි කතා කරනවා ඇරොමැටික් ඩයසෝනියම් ලවණ පිළිබඳව. අපි මේක බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් කියලා තමයි හඳුන්වන්නේ. මෙන්න මේ විදිහේ විශේෂ ව්‍යුහයක් පිළිබඳව කතා කරනවා. එහෙමනම් මේ පාඩමේ සම්පූර්ණයෙන්ම කතා කරන්නේ ඇමීන පිළිබඳව. විශේෂ ඇමීනයක් ඇනිලින් ඇරොමැටික් ශ්‍රේණියෙන් ව්‍යුත්පන්න වන පළවෙනි ඇමීනය ප්‍රාථමික ඇමීනය ඇනිලින්. තුන්වෙනි කොටස අම්ල ව්‍යුත්පන්නයක් විදිහට කතා කරන ඒමයිඩ් පිළිබඳව. හතරවෙනි කොටස තමයි බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් ඇරොමැටික් ඩයසෝනියම් හේලයිඩයක් පිළිබඳව අපි මෙතනදී කතා කරමු.
මෙන්න මේ අවස්ථා හතර පිළිබඳව තමයි මේ පාඩම පුරාවටම අපි විස්තර කරන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු ඇමීන කියලා කියන්නේ මොනවද කියන එක. මම කිව්වා සියලුම නයිට්‍රජන් අන්තර්ගත කාබනික සංයෝග ව්‍යුත්පන්න වෙන්නේ ඇමෝනියාගෙන්. එහෙමනම් ඇමෝනියාගෙන් ව්‍යුත්පන්න වන ඇමීන පිළිබඳ ගත්තොත් මෙන්න මේ ඇමෝනියාගේ හයිඩ්‍රජන් පරමාණු ඇල්කයිල් කාණ්ඩ වලින් විස්ථාපනය වීම නිසා හැදෙනවා ඇමීන කියන කොටස. මෙන්න මේකේ එක හයිඩ්‍රජන් පරමාණුවක් R කාණ්ඩයකින් විස්ථාපනය වුණා නම් එහෙම මට ලැබෙනවා RNH2 කියලා එකක්. ඇමෝනියාගේ එක හයිඩ්‍රජන් පරමාණුවක් ඇල්කිල් කාණ්ඩයකින් විස්ථාපනය වීම නිසා RNH2 මේක අපි කියනවා ප්‍රාථමික ඇමීනයක් කියලා. ඒ වගේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් R කාණ්ඩ දෙකකින් විස්ථාපනය වුණොත් එහෙම එතන ලැබෙනවා මට ද්විතීක ඇමීනයක් RRH. මේවා මත එකසර ඉලෙක්ට්‍රෝන යුගලයේ නයිට්‍රජන් මත තියෙනවා. ප්‍රාථමික ඇමීනයක් මේක ද්විතීක ඇමීනයක්. ඇමෝනියාගේ හයිඩ්‍රජන් පරමාණු තුනෙන් දෙකක් ඇල්කයිල් කාණ්ඩ වලින් විස්ථාපනය වෙලා ව්‍යුත්පන්න වන ඇමීන කොටස ද්විතීක ඇමීන විදිහට අපි හඳුන්වනවා. ඊළඟට ඇමෝනියාගේ හයිඩ්‍රජන් පරමාණු තුනම R කාණ්ඩ තුනකින් විස්ථාපනය වුණොත් එහෙම අපිට ලැබෙනවා RNR. ප්‍රාථමික ඇමීනයක්, ද්විතීක ඇමීනයක්, තෘතීක ඇමීනයක්. ඇමෝනියාගේ හයිඩ්‍රජන් පරමාණු එකක් R කාණ්ඩයකින් විස්ථාපනය වීමෙන් ප්‍රාථමික ඇමීනයක්ද, ඇමෝනියාගේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් R කාණ්ඩ දෙකකින් විස්ථාපනය වීමෙන් ද්විතීක ඇමීනයක්ද, ඇමෝනියාගේ හයිඩ්‍රජන් පරමාණු තුනම ඇල්කයිල් කාණ්ඩ වලින් විස්ථාපනය වීමෙන් තෘතීක ඇමීනයක්ද ව්‍යුත්පන්න වෙනවා. ප්‍රාථමික, ද්විතීක, තෘතීක. මම ප්‍රාථමික ඇමීන සඳහා උදාහරණ ලියුවොත් එහෙම මට ලියන්න පුළුවන් පළවෙනි ඇල්කයිල් කාණ්ඩය CH3NH2. ඊළඟට දෙවෙනි ඇල්කයිල් කාණ්ඩය C2H5 આવොත් NH2. ඊළඟට C3H7 NH2 ආදී වශයෙන් ප්‍රාථමික ඇමීන දිගින් දිගටම ලියාගෙන යන්න පුළුවන් R කාණ්ඩය වෙනස් කරලා. පළවෙනි ඇල්කයිල් කාණ්ඩය, දෙවෙනි ඇල්කයිල් කාණ්ඩය, කාබන් තුනක් තියෙන ඇල්කයිල් කාණ්ඩය ආදී වශයෙන් මෙන්න ඇමීන ටික මට ලියාගෙන යන්න පුළුවන්. සාමාන්‍ය ක්‍රමයට මෙතිල් ඇමීන් මෙතිල් කාණ්ඩය නිසා C2H5 කාණ්ඩයක් එතිල් ඇමීන් ප්‍රොපිල් ඇමීන් ආදී වශයෙන් සාමාන්‍ය ක්‍රමයට ඔය ටික නම් කරගෙන යන්න පුළුවන්. මේ ප්‍රාථමික ඇමීන ඒ විදිහටම මට ද්විතීක ඇමීන ලකුණු කරන්න පුළුවන්. මෙන්න CH3 කාණ්ඩය කාණ්ඩ දෙක මෙහෙම සම්බන්ධ වෙලා ඇමෝනියාගේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් CH3 කාණ්ඩ දෙකකින් විස්ථාපනය වෙලා වෙන ද්විතීක ඇමීනයක් හැදිලා තියෙනවා. ඊළඟට මේ R කාණ්ඩ දෙක සමාන වෙන්න ඕනේ නැහැ. එකක් CH3 වෙලා C2H5 වෙන්න පුළුවන්, අනිත් එක ඇල්කයිල් කාණ්ඩය වෙනස් වෙන්න පුළුවන්. මෙන්න CH3N C2H5 මෙතන H එක තියෙනවා. වෙන ද්විතීක ඇමීන. ප්‍රාථමික ඇමීන මේ තියෙන ද්විතීක ඇමීන. ඇමෝනියාගේ හයිඩ්‍රජන් පරමාණු දෙක සමාන හෝ වෙනස් වෙච්ච ඇල්කයිල් කාණ්ඩ දෙකකින් විස්ථාපනය වීමෙන් ද්විතීක ඇමීනයක් ව්‍යුත්පන්න වෙනවා. මේක ඇලිපැටික් කොටසක් වෙන්නත් පුළුවන්, ඇරොමැටික් කොටසක් වෙන්නත් පුළුවන් මේ ඇල්කයිල් කාණ්ඩේ. right. ඊළඟට අපි මේ කොටස ගත්තොත් තෘතීක ඇමීන ගත්තොත් තෘතීක ඇමීන එක මෙන්න CH3N CH3 මේ විදිහට හයිඩ්‍රජන් පරමාණු තුනම R කාණ්ඩ තුනකින් විස්ථාපනය වීමේ හැකියාව තියෙනවා. R කාණ්ඩ තුනකින් විස්ථාපනය වුණොත් එහෙම මෙතන ලකුණු කරන්නම් CH3N CH3
CH3 මෙන්න තෘතීක ඇමීනේ R කාණ්ඩ තුනම සමානයි. මේක වෙනස් වෙන්නත් පුළුවන්. එකක් CH3 වෙලා එකක් C2H5 වෙලා එකක් C3H7 වෙන්නත් පුළුවන්. नाइट्रोजन परमाणु वटा තියෙන ඇල්කයිල් කාණ්ඩ සමාන ඒවා වෙන්නත් පුළුවන්, වෙනස් ඒවා වෙන්නත් පුළුවන් වෙන තෘතීක ඇමීන. එහෙනම් මෙතනින් පැහැදිලි ඇමීන කියලා කියන්නේ ඇමෝනියා වලින් හැදෙන ව්‍යුත්පන්න. ඇමෝනියාගේ හයිඩ්‍රජන් පරමාණු ඇල්කයිල් කාණ්ඩ වලින් විස්ථාපනය වීම නිසා ලැබෙන සංයෝග තමයි ඇමීන විදිහට අපි හඳුන්වන්නේ. ඇමීන වර්ගීකරණය වෙනවා प्राथमिक एमीन एमोनियाගේ එක හයිඩ්‍රජන් පරමාණු එක හයිඩ්‍රජන් එකක් ඇල්කයිල් කාණ්ඩයකින් විස්ථාපනය වෙලා තියෙනවා. प्राथमिक एमीनिया වෙන උදාහරණ CH3 කාණ්ඩයකින් C2H5 කාණ්ඩයකින් C3H7 කාණ්ඩයකින් හයිඩ්‍රජන් පරමාණුවක් විස්ථාපනය වෙලා प्राथमिक एमीन හැදිලා තියෙනවා. ඊළඟට ද්විතීයික एमीनिයක් ගත්තොත් एमोनियाගේ हाइड्रोजन परमाणु දෙකක් ඇල්කයිල් කාණ්ඩ දෙකකින් විස්ථාපනය වෙලා තියෙනවා. ඒ ඇල්කයිල් කාණ්ඩ දෙක සමාන ඒවා වෙන්නත් පුළුවන්, වෙනස් ඒවා වෙන්නත් පුළුවන්. මම මෙතෙන් උදාහරණයක් ගත්තේ ඇමෝනියාගේ हाइड्रोजन परमाणु දෙකක් සමාන ඇල්කයිල් කාණ්ඩ දෙකකින් විස්ථාපනය වෙලා තියෙනවා CH3 මෙතිල් කාණ්ඩ දෙකකින්. මෙතෙන්ට යනකොට CH3 කාණ්ඩයක් එකක් අනික C2H5 කාණ්ඩයක් වෙනස් ඇල්කයිල් කාණ්ඩ දෙකකින් විස්ථාපනය වෙලා තියෙනවා ඇමෝනියාගේ හයිඩ්‍රජන් පරමාණු දෙක. ඒත් ගැටලුවක් නැහැ. ද්විතීයික ඇමීන. ඊළඟට තෘතීයික ඇමීන කියලා කියන්නේ ඇමෝනියාගේ හයිඩ්‍රජන් පරමාණු සියල්ලම හයිඩ්‍රජන් පරමාණු තුනම සමාන හෝ වෙනස් ඇල්කයිල් කාණ්ඩ වලින් විස්ථාපනය වුණා නම් ලැබෙනවා තෘතීයික ඇමීනය. මේ තියෙන ප්‍රාථමික ඇමීනය, මේ තියෙන ද්විතීයික ඇමීනය, මේ තියෙන තෘතීයික ඇමීනය. මේ තියෙන ප්‍රාථමික ඇමීන සඳහා උදාහරණ, මේ තියෙන ද්විතීයික ඇමීන සඳහා උදාහරණ, මේ තියෙන්නේ තෘතීයික ඇමීන සඳහා උදාහරණ. ඒතර තෘතීයික ඇමීන වලට එනකොට ඇල්කයිල් කාණ්ඩ සමාන වෙන්නත් පුළුවන්, වෙනස් වෙන්නත් පුළුවන්. ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික ඇමීන. වෙන මේ ආකාරයට අපිට ඇමීන කොටස් වලට වෙන් කිරීමේ හැකියාව තියෙනවා. ප්‍රාථමික ඇමීන, ද්විතීයික ඇමීන, තෘතීයික ඇමීන. දැන් මෙන්න මේ ඇමීන වල ප්‍රතික්‍රියාවලට තමයි අපි ඊළඟට යන්නේ. ඇමීන වල ප්‍රතික්‍රියාවලට යන්නේ ඒ ප්‍රතික්‍රියාවලදී ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික ඇමීන එක එකත් එක්ක ප්‍රතික්‍රියා කරන ආකාරය මොකක්ද කියන එක අපි බලමු. ප්‍රාථමික ඇමීන, ද්විතීයික ඇමීන, තෘතීයික ඇමීන යම් යම් ප්‍රතික්‍රියාවලට සම්බන්ධ වෙන්නේ කොයි ආකාරයකද කියන එක තමයි මෙතනදී අපි කතා කරන්නේ. ඒතර මම පළවෙනියටම ගන්නවා ඇල්කයිල් හේලයිඩ් සමග ප්‍රතික්‍රියාව. ඇමීන ඇල්කයිල් හේලයිඩ්ත් එක්ක ප්‍රතික්‍රියා කරන ආකාරය. ඇල්කයිල් හේලයිඩ් පොදුවේ RH. ඒ කියන්නේ CH3Cl එහෙම නැත්නම් C2H5Cl එහෙම නැත්නම් C3H7 මේක හැලජනේ වෙනස් වෙන්න පුළුවන් Br වගේ ඇල්කිල් හේලයිඩ්ත් එක්ක RH ඇමීන ඇල්කිල් හේලයිඩ් සමග සිදු කරන ප්‍රතික්‍රියා මොන විදිහද කියන එක අපි බලමු. මම ඉස්සෙල්ලාම ගන්නම් මෙතෙන්ට පොදුවේ ගන්නම් ප්‍රාථමික ඇමීනය RNH2. මෙන්න මේ ප්‍රාථමික ඇමීනය ඇල්කිල් හේලයිඩයක් එක්ක ප්‍රතික්‍රියා කරනවා. එතෙන්ට මම පොදුවේ ගන්නම් R1X කියලා ගන්නම්. R1 කියලා ගත්තේ ඕනෑම R කාණ්ඩයක් වෙන්න පුළුවන්. ප්‍රාථමික ඇමීනය ඇල්කිල් හේලයිඩයක් එක්ක ප්‍රතික්‍රියා කරනකොට මෙන්න මේ හයිඩ්‍රජන් පරමාණුවක් මෙයාගෙන් විස්ථාපනය වෙලා මෙතෙන්ට යනවා RN. මෙන්න මේ R1 එක මෙතෙන්ට ගිහිල්ලා මේ හැලජනයයි හයිඩ්‍රජන් එකයි හයිඩ්‍රජන් හේලයිඩයක් විදිහට අයින් වෙලා යනවා. එතකොට දැන් ප්‍රාථමික ඇමීනය මේ තියෙන ප්‍රාථමික ඇමීනය
පත් වෙලා තියෙනවා ද්විතීක ඇමීන එකට ගිහිල්ලා තියෙනවා. ප්‍රාථමික ඇමීනය ද්විතීක ඇමීන එකට ගිහිල්ලා තියෙනවා මේ විදිහට. ඊළඟට මේ තියෙන්නේ ප්‍රාථමික ඇමීනය ද්විතීක ඇමීනය. දැන් ඔය ද්විතීක ඇමීනය තවදුරටත් ඇල්කිල් හේලයිඩත් එක්ක ප්‍රතික්‍රියා වෙලා යන්න පුළුවන්. මම එතෙන්ද ගන්නම් මෙන්න මේ ද්විතීක ඇමීනය R N R H. මේ ද්විතීක ඇමීනයකට ඇල්කිල් හේලයිඩයක් එක්ක ප්‍රතික්‍රියා වෙන්න පුළුවන්. ප්‍රාථමික ඇමීනයක් ඇල්කිල් හේලයිඩයක් එක්ක ද්විතීක ඇමීනයක් ලබා දෙනවා. ද්විතීක ඇමීනයක් ඇල්කිල් හේලයිඩයක් එක්ක මේ ඉතිරි හයිඩ්‍රජන් එකත් විස්ථාපනය වෙලා මෙතනින් ලැබෙනවා R N R R1. මේ X එකයි H එකයි HX විදිහට අයින් වෙලා යනවා. ඒකත් අපි ලකුණු කරලා තියෙනවා. right? හරි මේක. අන්න. ප්‍රාථමික ඇමීනය ඇල්කිල් හේලයිඩයක් එක්ක ද්විතීක ඇමීනයකට යනවා. ද්විතීක ඇමීනය ඇල්කිල් හේලයිඩයක් එක්ක තෘතීක ඇමීනයකට යනවා. ඒ වගේම තමයි තෘතීක ඇමීනයකට ඇල්කිල් හේලයිඩත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. මෙන්න මම තෘතීක ඇමීනය මේ ලැබිච්ච තෘතීක ඇමීනයම ගන්න මෙයා ඇල්කයිල් හේලයිඩයක් එක්ක ප්‍රතික්‍රියා කරොත් එහෙම මෙතනින් ලැබෙනවා විශේෂ ලවණයක්. අපි කියනවා ඒක R. මෙන්න මේ R1 එක මෙතෙන්ට ගිහිල්ලා මේකට ධන ආරෝපණයක් එක්ක මෙන්න මේක ලවණයක් චතුර්ථ ඇමෝනියම් ලවණයක් කියලා අපි මේක කියනවා. එහෙනම් ඔන්න මතක තියාගන්න ඕන ප්‍රාථමික ඇමීනයක් ඇල්කිල් හේලයිඩයක් එක්ක ද්විතීක ඇමීනයකට යනවා. ද්විතීක ඇමීනයක් ඇල්කිල් හේලයිඩයක් එක්ක තෘතීක ඇමීනයකට යනවා. තෘතීක ඇමීනයක් ඇල්කිල් හේලයිඩයක් එක්ක චතුර්ථ ඇමෝනියම් ලවණයකට යනවා. ප්‍රාථමික ඇමීනයක් ද්විතීක ඇමීනයකට යනවා. ද්විතීක ඇමීනයක් තෘතීක ඇමීනයකට යනවා. තෘතීක ඇමීනයක් චතුර්ථ ඇමෝනියම් ලවණයකට යනවා. මේ නිසා ඔන්න මට මෙන්න මේ විදිහට මේක කෙටියෙන් ලකුණු කරන්නත් පුළුවන්. ඇල්කිල් හේලයිඩ් මෙන්න RNH2 ඇල්කිල් හේලයිඩ් මේ දෙක එකට එක අනුපාතයෙන් ප්‍රතික්‍රියා කරොත් එහෙම ඇමීනයයි ඇල්කිල් හේලයිඩයි එකට එක අනුපාතයෙන් ප්‍රතික්‍රියා කරොත් ලැබෙන්නේ ප්‍රාථමික ඇමීනයක් ලැබෙනවා. එකට එක අනුපාතයෙන් ඇල්කිල් හේලයිඩයක් ප්‍රාථමික ඇමීනයක් එක්ක එකට එක අනුපාතයෙන් ප්‍රතික්‍රියා කරොත් එහෙම ලැබෙන්නේ මෙන්න මේ ආකාරයේ ද්විතීක ඇමීනයක් ලැබෙනවා. ඊළඟට මේක එකට දෙක අනුපාතයෙන් RNH2 මෙයාගේ එකක් ඇල්කිල් හේලයිඩ් මවුල දෙකක් එකට දෙක අනුපාතයෙන් ප්‍රතික්‍රියා කරොත් එහෙම ප්‍රාථමික ඇමීනයේ ද්විතීක ඇමීනයකට ගිහිල්ලා ද්විතීක ඇමීනය ඊළඟ ඇල්කිල් හේලයිඩ්යත් එක්ක ගිහිල්ලා මේක යනවා තෘතීක ඇමීනයකට යනවා. එකට එක අනුපාතයෙන් ප්‍රාථමික ඇමීනයක් එකට දෙක අනුපාතයෙන් ගත්තොත් තෘතීක ඇමීනයක් එකට තුන අනුපාතයෙන් ගත්තොත් ප්‍රාථමික ඇමීනයයි ඇල්කිල් හේලයිඩේ මවුල තුනයි එකතු වුණොත් එහෙම දැන් මෙතනදී අපිට ලබා දෙනවා චතුර්ථ ඇමෝනියම් ලවණයක්. මෙන්න R N R R R X මේක ධන එකක් මේක දෙක. ඔන්න එහෙමනම් ඇමීන ඇල්කිල් හේලයිඩත් එක්ක ප්‍රතික්‍රියා කරන ආකාරය. ඇමීන ප්‍රාථමික ඇමීනය ඇල්කිල් හේලයිඩ් එකට එක අනුපාතයෙන් ප්‍රතික්‍රියා කරනකොට ද්විතීක ඇමීනයකට යනවා. ප්‍රාථමික ඇමීනයක් සහ ඇල්කිල් හේලයිඩ් එකට දෙක අනුපාතයෙන් යනකොට තෘතීක ඇමීනයකට යනවා. ඇල්කිල් හේලයිඩ් මවුල තුනක් ප්‍රාථමික ඇමීන මවුල එකක් එක්ක ප්‍රතික්‍රියා කරා නම් එහෙම චතුර්ථ ඇමෝනියම් ලවණයකට යනවා. එහෙනම් ඇමීන ඇල්කිල් හේලයිඩත් එක්ක ප්‍රතික්‍රියා කරන ආකාරය.
ප්‍රාථමික ඇමීනයකින් ද්විතීයික ඇමීනයක් ලැබෙනවා. ද්විතීයික ඇමීනයකින් තෘතීයික ඇමීනයක් ලැබෙනවා. තෘතීයික ඇමීනය ඇල්කිල් හේලයිඩයත් එක්ක චතුර්ථ ඇමෝනියම් ලවණයක් ලැබෙනවා. ඔන්න පළවෙනි ප්‍රතික්‍රියාව ඇමීන ඇල්කිල් හේලයිඩ සමග ප්‍රතික්‍රියා. එතනදී ඔන්න අපි විශේෂයෙන් දැනගෙන තියෙන්න ඕන මෙයාගේ ඇල්කිල් හේලයිඩ් මේ ප්‍රතික්‍රියා කරනකොට මේ ප්‍රතික්‍රියා වර්ගයේ මොන විදිහේ කොටසකට යාන්ත්‍රණ වලින් මොන විදිහේ යාන්ත්‍රණයකට අයිති වෙනවද කියන එක බලමු අපි. දැන් මම එකක් පැහැදිලිව ගන්නම්. මෙන්න මේ විදිහ එකක් ගන්නම්. නයිට්‍රජන් පරමාණුව මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක්. නයිට්‍රජන් පරමාණුව මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක්. ප්‍රාථමික එකක හරි, ද්විතීයික එකක හරි, තෘතීයික එකක හරි නයිට්‍රජන් පරමාණුව මත තියෙනවා එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක්. මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් බලමු ප්‍රතික්‍රියාවලදී මොන විදිහටද හැසිරෙන්නේ කියන එක අපි බලමු. මෙන්න ප්‍රාථමික ඇමීනයක් මම උදාහරණයක් ගන්නම්. මේකේ ප්‍රතික්‍රියා යාන්ත්‍රණය මොන විදිහකද කියලා පෙන්වන්න. මෙන්න ඇල්කිල් හේලයිඩය. ඇල්කිල් හේලයිඩේ හැලජන් පරමාණු වඩා විද්‍යුත් ඍණ හින්දා මෙතන කුඩා ඍණ ආරෝපණයකුත් R වල තියෙන කාබන්ට කුඩා ධන ආරෝපණයකුත් ලැබෙනවා. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ නයිට්‍රජන් මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගලයට පුළුවන්කම තියෙනවා මේ ධන එකත් එක්ක මේක පහර දෙන්න පුළුවන් මෙතෙන්ට. එහෙම පහර දීලා එතෙන්ට තමයි මේ R කාණ්ඩය මෙතෙන්ට එකතු වෙන්නේ. මේ R කාණ්ඩය මෙතෙන්ට එකතු වෙලා තමයි ඔන්න දැන් මේක මෙතෙන්ට එකතු වෙලා ඊට පස්සේ H එකයි මේකයි අයින් වෙලා ගිහිල්ලා තමයි මෙතනදී අපිට ලැබෙන්නේ මෙන්න මේ ඵලය. ඒකට R N R H ධන HX. එතකොට මෙතන තියෙන මේ ධන කාණ්ඩය මෙතෙන්ට ආදේශ වෙලායි තියෙන්නේ. ඇමෝනියා වලට ආදේශ වෙලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් ප්‍රදානය කරන්න පුළුවන්කම තියෙන නිසා මේක නියුක්ලියෝපිලිකයක් විදිහට තමයි මෙන්න මේක ක්‍රියා කරන්නේ. නියුක්ලියෝපිලිකයක් විදිහට ඇමීනවල නයිට්‍රජන් පරමාණුව නියුක්ලියෝපිලිකයක් විදිහට එකතු වෙනවා. එහෙනම් නියුක්ලියෝෆයිලයක් ලෙස මේක ක්‍රියා කරලා මේකට right මේ නියුක්ලියෝෆිලිකය මෙතන පහර දීලා තමයි මේ ප්‍රතික්‍රියාව මේ ආකාරයට සිද්ධ වෙන්නේ. right ඔන්න මෙතන පැහැදිලි එහෙමනම් මෙතන වෙන්නේ නියුක්ලියෝෆිලික ආදේශ ක්‍රියාවක් තමයි ඔතන සිද්ධ වෙන්නේ. right ඔය ප්‍රාථමික ඇමීන, ද්විතීයික ඇමීන සහ තෘතීයික ඇමීන ඇල්කිල් හේලයිඩත් එක්ක ප්‍රතික්‍රියා කරන ආකාරය right පැහැදිලි ඇති. අපි ඊළඟට යනවා දෙවෙනි ප්‍රතික්‍රියාව තමයි ඇල්ඩිහයිඩ් සහ කීටෝනත් එක්ක සිදු කරන ප්‍රතික්‍රියාව. ඇල්ඩිහයිඩ් සහ කීටෝනත් එක්ක සිදු කරන ප්‍රතික්‍රියාව. ඇල්ඩිහයිඩ් සහ කීටෝන සමග ප්‍රතික්‍රියාව. වෙන ප්‍රාථමික ඇමීනය ඇල්ඩිහයිඩ් සහ කීටෝන සමග සිදු කරන ප්‍රතික්‍රියාව. බලමු මොකද වෙන්නේ කියලා. මම මෙතන පොදුවේ ගන්නම් ඇල්ඩිහයිඩය. මෙන්න මේ ප්‍රාථමික ඇමීනය ඇල්ඩිහයිඩත් එක්ක ප්‍රතික්‍රියා කරනකොට මෙතන තියෙන ප්‍රාථමික ඇමීනයේ හයිඩ්‍රජන් පරමාණු දෙකයි මේ ඔක්සිජන් එකයි ජල අණුවක් විදිහට අයින් වෙලා යනවා. මේක ජල අණුවක් විදිහට අයින් වෙලා ගිහලා මේක මෙතෙන්ට සම්බන්ධ වෙනකොට R N මෙතන තියෙනවා C එකයි H එකයි R එකයි මෙතෙන්ද ද්විත්ව බන්ධනයක් ඔය ආකාරයට ලැබෙනවා. ලැබෙන ඵල ද්විත්ව බන්ධනයක් සහිතව ලැබෙන හින්දා මේකට අපි කියන ඊමීනියක් කියලා කියනවා. එහෙනම් ඔන්න ප්‍රාථමික ඇමීනය ඇල්ඩිහයිඩයක් එක්ක ප්‍රතික්‍රියා කරනකොට ජල අණුවක් අයින් වෙලා ගිහිල්ලා ඔතනින් ලැබෙනවා ඊමීනියක් ලැබෙනවා. හරි? මේකේ ඕනනම් යාන්ත්‍රණයත් එක්ක අපිට පැහැදිලි කරගන්න පුළුවන්. දැන් මේ මතක තියාගන්න
ප්‍රාථමික ඇමීනයේ හයිඩ්‍රජන් පරමාණු දෙක ඔක්සිජන් එකත් එක්ක ගිහිල්ලා ජල අණුවක් අයින් වෙමින් ඊමීන කියන ඵලය ලබා දෙනවා. right. ඔක පියවර දෙකකට ඇත්තට සිද්ධ වෙන්නේ. මේක පියවර දෙකකට සිද්ධ වෙන්නේ ඉස්සෙල්ලා ඔතෙන්ට මම මේකේ මෙන්න මේක ද්‍රවීය වෙලා මේක ඩෙල්ටා ඍණයි මේක ඩෙල්ටා ධනයි. මෙයාගේ මේ එකසර ඉලෙක්ට්‍රෝන වලින් එකසර ඉලෙක්ට්‍රෝන මෙතෙන්ට පහර දීලා හරි. දැන් මේක යනවා මෙතන මේ ඉලෙක්ට්‍රෝන මෙහෙට ඇදෙනකොට මෙයාට කුඩා ධන ආරෝපණයක් ලැබෙනවා. ඒක ගිහලා මෙතෙන්ට බැඳෙනවා. එහෙම වෙනකොට R C OH එකක් right මේ H එකක් මෙතෙන්ට බැඳිලා හරි. ඒක මෙතන H එක මේ විදිහටම තියෙනවා. දැන් මේකේ N එකයි R එකයි හරි. තව H එකක් මෙතන ඉතිරිව තියෙනවා. දැන් මෙතනින් තමයි ඊළඟට ජල අණු අයින් වෙලා යන්නේ. ඔන්න ඔය මේ OH එකයි මේ H එකයි ජල අණුවක් විදිහට අයින් වෙලා ගිහිල්ලා තමයි අවසානයේදී මෙන්න මේ ඵලය ලබා දෙන්නේ. RCH මෙතන ද්විත්ව බන්ධනයක් NR. ඒතර මේක දෙවණියට වෙන්නේ ජල අණුවක් අයින් වෙලා ගිහිල්ලා මෙන්න මේ ඵලය දක්වා යන එකයි වෙන්නේ. ඉස්සෙල්ලා මේක වෙන්නේ. right මෙයා සම්බන්ධ වෙනවා. ඒතර මේ කියන්නේ මේක නියුක්ලියෝෆිලිකයක්. හරි. නියුක්ලියෝෆිලික ක්‍රියාවක් තමයි ඉස්සෙල්ල වෙන්නේ. නියුක්ලියෝෆිලික ආකරණයක් වෙන්නේ. මෙතන මේ බන්ධනේ බිඳිලා ද්විත්ව බන්ධනේ බිඳිලා මේ නියුක්ලියෝෆයිලේ මෙතෙන්ට පහර දීලා මෙන්න මේ විදිහක ඉස්සෙල්ලා හැදෙනවා. ඊළඟට තමයි ජල අණු අයින් වෙලා ගිහිල්ලා ඉවත් වීමේ ජල අණු අයින් වෙලා ගිහිල්ලා මේ ඊමීනේ දක්වා ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එහෙනම් මේකේ පළවෙනි ප්‍රතික්‍රියාව නියුක්ලියෝෆිලික ආකරණයක්. මේක නියුක්ලියෝෆිලික ආකරණයක් මේ ක්‍රියාව. මුලින්ම නියුක්ලියෝෆිලික ආකරණයක් සිදු වෙලා ඊට පස්සේ මෙතනින් ජල අණුවක් ඉවත් වීමක් වෙලා තමයි අවසානයේදී මෙන්න මේ ඵලය දක්වා යන්නේ. යන්න පැහැදිලිව බලා ගන්න. එහෙමනම් ප්‍රාථමික ඇමීනියක් ඇල්ඩිහයිඩයක් එක්ක ප්‍රතික්‍රියා කරනකොට අවසානයේදී ලබා දෙන්නේ මෙන්න මේ ඵලය. ඊමීනියක් තමයි ලබා දෙන්නේ. ඒක සිද්ධ වෙන්නේ පියවර දෙකක් හරහා ගිහිල්ලා. ඉස්සෙල්ලාම වෙන්නේ මොකද්ද? ප්‍රාථමික ඇමීනයේ මෙන්න මේ හයිඩ්‍රජන් එකක් මේ ඔක්සිජන් එක්ක OH කාණ්ඩයක් වඩපත් වෙනවා. මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලයේ සහිත මේක නියුක්ලියෝෆිලිකයක් විදිහට ක්‍රියා කරන ධන ස්ථානයට පහර දෙනවා. right? මේක මෙතෙන්ට යනවා. මේක මෙතෙන්ට ගිහින් මෙන්න මේ ඵලය තමයි ලබා දෙන්නේ. ඒතර මේක නියුක්ලියෝෆිලික ආකලන ක්‍රියාව. මේ ඵලය අස්ථායි. මේක ස්ථායි වෙනකොට මොකද වෙන්නේ? ළඟ තියෙන OH එකෙනුයි N එකේ තියෙන හයිඩ්‍රජන් එකයි ජල අණුවක් විදිහට අයින් වෙලා ගිහලා අතරට ද්විත්ව බන්ධනයක් ලැබිලා ස්ථායි තත්ත්වයටපත් වෙනවා. ඊමීනියක් බවට මේකපත් වෙනවා. එහෙනම් ඔන්න ප්‍රාථමික ඇමීනියක් ඇල්ඩිහයිඩයක් එක්ක ප්‍රතික්‍රියා කරන ආකාරය. ඒතර එතනදී ද්විතීයික ඇමීනයකට හරි තෘතීයික ඇමීනයකට හරි ඔය ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න බෑ. හරි. ඇල්ඩිහයිඩ කීටෝනත් එක්ක right ඔන්න ප්‍රාථමික ඇමීනියක් ප්‍රතික්‍රියා කරන ආකාරය. මම මෙතන ගත්තොත් මේ තියෙන ද්විතීයික ඇමීනයක් මේ තියෙන්නේ තෘතීයික ඇමීනයක්. මේ ප්‍රාථමික ඇමීන ඇල්ඩිහයිඩත් එක්ක ප්‍රතික්‍රියා කරාට ද්විතීයික ඇමීන හරි තෘතීයික ඇමීන හරි ඇල්ඩිහයිඩත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. නිකන් මතක තියාගන්න මෙතන හයිඩ්‍රජන් පරමාණු එකයි තියෙන්නේ. එතකොට ඇල්ඩිහයිඩ් එක මේ ඔක්සිජන්ට ජල අණුවක් විදිහට අයින් වෙලා යන්න බෑ කියන එක මතක තියාගන්නකෝ. එතකොට ඔන්න අපිට ද්විතීයික ඇමීන තෘතීයික ඇමීන ඇල්ඩිහයිඩ කීටෝනත් එක්ක ප්‍රතික්‍රියාවක් නැහැ. ප්‍රාථමික ඇමීන නම් ඇල්ඩිහයිඩත් එක්ක මේ විදිහට ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මම මේකට කීටෝනයක් ගත්තොත් කීටෝනක් මේහා සමාන ක්‍රියාවලියකින් ඵලයක් ලබා දෙනවා. එහෙනම් ප්‍රාථමික ඇමීන වලට විතරයි ඇල්ඩිහයිඩයි කීටෝනයි එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන් වෙන්නේ.
මේ තියෙන්නේ ප්‍රාථමික ඇමීනයක් ඇල්ඩිහයිඩයක් එක්ක ප්‍රතික්‍රියාව. දැන් මේක සිද්ධ වෙන්නේ පියවර දෙකකින්. ඉස්සෙල්ලා නියුක්ලියෝෆිලික් ආකලන ක්‍රියාවකින් මෙන්න මේ ඵලය ලබා දෙනවා. මේකෙන් ජලාණුවක් ඉවත් වෙලා ගිහිල්ලා මෙන්න මේ අවසාන ඵලය ඉමීනේ දක්වා යනවා. right? ඒතර මේක පරිවර්තන වලදී අපි තනි පියවරක් විදිහට මෙහෙම ලකුණු කරනවා. right? මේ දෙක අතරට ද්විත්ව බන්ධනයක් වැටෙනවා මේවා ස්ථායි වෙන්න. right? ප්‍රාථමික ඇමීන ඇල්ඩිහයිඩ සමග ප්‍රතික්‍රියාව. right? මම ඊළඟට යනවා ප්‍රාථමික ඇමීනයක් මේ විදිහටම කීටෝනයක් එක්ක ප්‍රතික්‍රියා කරන ආකාරය පැහැදිලි කරන්න. right? මෙතන අර කලින් යාන්ත්‍රණය වගේම තමයි ඒ ප්‍රතික්‍රියාව ඒ විදිහටම තමයි සිද්ධ වෙන්නේ. මෙතන කීටෝනයක් මේ තියෙන්නේ. වෙන කීටෝනයක්. අර ඇල්ඩිහයිඩත් එක්ක ප්‍රතික්‍රියාව සිදුවන ආකාරය පැහැදිලි නම් ඊට අනුරූපවම කීටෝනයක් එක්ක ප්‍රතික්‍රියාව මතක තියාගන්න පුළුවන්. මේ හයිඩ්‍රජන් පරමාණු දෙක ඔක්සිජන් එක්ක ජලාණුවක් විදිහට අයින් වෙලා යනකොට මම තනි පියවරකට මේ ප්‍රතික්‍රියාව ලියුවොත් එහෙම මට ලියන්න පුළුවන් මේක R C R වෙන මෙතෙන්ට තමයි මේ N එක බැඳෙන්නේ. right? R C මේ R එක මේ ඔක්සිජන් එකයි මේ හයිඩ්‍රජන් දෙකයි ජලාණු විදිහට අයින් වෙලා කියලා මෙතෙන්ට N එකයි R එකයි බැඳෙනවා. මෙතෙන්ට වැටෙනවා. එතකොට ද්විත්ව බන්ධනය. ඔන්න මේ විදිහට තමයි ප්‍රාථමික ඇමීනයක් කීටෝනයක් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. මේකේ හයිඩ්‍රජන් පරමාණු දෙක ඔක්සිජන් එකත් එක්ක ජලාණුවක් විදිහට අයින් වෙලා යනකොට R එකයි N එකයි විතරයි මේක ඉතිරි වෙන්නේ. මේ කොටස් දෙක මෙතෙන්ට සම්බන්ධ වෙනවා. අර කලින් යාන්ත්‍රණයේ වගේම මේකෙත් යාන්ත්‍රණය ලකුණු කරන්න පුළුවන්. මේක ද්‍රවීයයි, ඍණයි, මේක ධනයි. මේ එකසර ඉලෙක්ට්‍රෝන මෙතෙන්ට මේ හයිඩ්‍රජන් මේක මෙතෙන්ට පහර දෙනවා. මේක ඍණ හින්දා මේ හයිඩ්‍රජන් එක සම්බන්ධ කර ගන්නවා. දැන් එන ලැබෙනවා R එකයි COH R right? මෙන්න මෙතන එතකොට N එකයි H එකයි R එකයි. දැන් මේ OH එකයි මේ H එකයි ජලාණුවක් විදිහට අයින් වෙලා ගිහිල්ලා මේ අවසාන ඵලය ලබා දෙනවා. ඒතර මේක ප්‍රාථමික ඇමීනයක් කීටෝනයක් සමග ප්‍රතික්‍රියාව. ප්‍රාථමික ඇමීනයක් කීටෝනයක් එක්ක ප්‍රතික්‍රියා වෙනකොට පළවෙනියට සිද්ධ වෙන්නේ මේ නියුක්ලියෝෆිලික ආකලන ක්‍රියාවක් තමයි සිද්ධ වෙන්නේ. මේක නියුක්ලියෝෆයිලයක් විදියට ක්‍රියා කරලා මේ කීටෝනයට ආකලනය වෙනවා. කීටෝනයේ CO බන්ධනයේ බිඳිලා ධන ලෙස ද්‍රවීය වන කාබන්ට මෙන්න මේ එකසර ඉලෙක්ට්‍රෝන සහිත නයිට්‍රජන් එක පහර දීලා මේ විදිහේ ඵලයක් ලබා දෙනවා. මේ ඵලය ස්ථායි වෙනකොට ඒකෙන් ජලාණුවක් අයින් වෙලා ගිහිල්ලා ඒ දෙක අතරට ද්විත්ව බන්ධනයක් මෙහෙම ලැබෙනවා. මේක තමයි එහෙමනම් ප්‍රාථමික ඇමීන කීටෝන සමග ප්‍රතික්‍රියාව. ප්‍රාථමික ඇමීනයකට ඇල්ඩිහයිඩයක් එක්ක ප්‍රතික්‍රියා වෙන්න පුළුවන්, කීටෝනයක් එක්ක ප්‍රතික්‍රියා වෙන්න පුළුවන්. ලැබෙනවා මෙන්න මේ විදිහේ ඵලයක්. හැබැයි ද්විතීක හෝ ත්‍රිතීක ඇමීන වලට ද්විතීක ඇමීන වලට හරි තෘතීක ඇමීන වලට හරි ඇල්ඩිහයිඩ් හෝ කීටෝනත් එක්ක ප්‍රතික්‍රියා වෙන්න බැහැ. ඔන්න මේ අපි කතා කරේ ඇමීන වල දෙවෙනි ප්‍රතික්‍රියාව. පළවෙනි ප්‍රතික්‍රියාව අපි කතා කරා ඇමීන ඇල්කිල් හේලයිඩත් එක්ක ප්‍රතික්‍රියා කරන විදිහ. අනුපාතය 1:1 වෙනකොට 1:2 වෙනකොට 1:3 වෙනකොට ප්‍රාථමික ඇමීනේ ද්විතීක ඇමීනයක් වුණා. ඊළඟට ද්විතීක ඇමීනේ තෘතීක ඇමීනයක් වුණා. තෘතීක ඇමීනේ චතුර්ථ ඇමෝනියම් ලවණයක් බවට පත් වුණා. ඇමීන ඇල්කිල් හේලයිඩ සමග ප්‍රතික්‍රියාව. මේ අපි දෙවෙනියට ගියේ ඇමීන ඇල්ඩිහයිඩ සහ කීටෝනත් එක්ක සිදු කරන ප්‍රතික්‍රියාව. ඇමීන ඇල්ඩිහයිඩ සහ කීටෝනත් එක්ක ප්‍රතික්‍රියාව පැහැදිලි කරනකොට ප්‍රාථමික ඇමීන වලට විතරයි ඇල්ඩිහයිඩයි කීටෝනයි එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන් වෙන්නේ. ද්විතීක ඇමීන වලට තෘතීක ඇමීන වලට ඇල්ඩිහයිඩ කීටෝනත් එක්ක ප්‍රතික්‍රියා කරන්න බෑ. ඔන්න අපි මෙතනදී පැහැදිලි කරා ප්‍රතික්‍රියාව සිද්ධ වන ආකාරය. සරලව කෙටියෙන් සිදුවන ආකාරයත් මේක යාන්ත්‍රණයේ සිදුවන ආකාරය. ඒතර මෙතන නියුක්ලියෝෆිලික් ආකලනයක් මුලින් සිද්ධ වෙනවා.
ඉවත් වීමක් දෙවෙනියට සිද්ධ වෙනවා. වෙන අවසාන ඵලය ওই විදිහට අපිට ලැබෙනවා. right? ඔන්න ඔය දෙවෙනි ප්‍රතික්‍රියාව ඇමීන වල දෙවෙනි ප්‍රතික්‍රියාව. තුන්වෙනි ප්‍රතික්‍රියාව විදිහට අපි කතා කරන්නේ අම්ල ක්ලෝරයිඩ සමග ප්‍රතික්‍රියාව. අම්ල ක්ලෝරයිඩ සමග ඇමීන සිදු කරන ප්‍රතික්‍රියාව ගැනයි අපි ඊළඟට කතා කරන්නේ. right? ඔන්න බලන්න එතන පැහැදිලිවම මම ප්‍රාථමික ඇමීනයක් ඉස්සෙල්ලා ලකුණු කරනවා RNH2. මෙයා ප්‍රතික්‍රියා කරනවා අම්ල ක්ලෝරයිඩයක් එක්ක RCOCl. අම්ල ක්ලෝරයිඩ සමග ප්‍රතික්‍රියාව. මම මෙතන පැහැදිලිව කෙටි ක්‍රමයකට ගන්නම් ප්‍රාථමික ඇමීනයක් අම්ල ක්ලෝරයිඩයත් එක්ක ප්‍රතික්‍රියා වෙනකොට මෙන්න මේ හයිඩ්‍රජන් එකයි මෙයාගේ ක්ලෝරින් එකයි මෙහෙම අයින් වෙලා ගිහිල්ලා right HCl අණුවක් විදිහට අයින් වෙලා ගිහිල්ලා මේක බැඳෙනවා මේ දැන් ලැබෙන්නේ RNHCOR මෙන්න ලබා දෙන ඵලය මේ ඵලයට අපි කියනවා ද්විතීක ඇමයිඩයක් කියලා කියනවා. මේක ද්විතීක ඇමයිඩයක්. ද්විතීක ඇමයිඩ හෝ ඇමයිඩ. right? ප්‍රාථමික ඇමීනයක් අම්ල ක්ලෝරයිඩයක් එක්ක ප්‍රතික්‍රියා කරාම ද්විතීක ඇමයිඩයක් අපිට ලබා දෙනවා. right? අම්ල ක්ලෝරයිඩ ප්‍රාථමික ඇමීනත් එක්ක මේ විදිහටම පුළුවන්කම තියෙනවා ද්විතීක ඇමීනයකට RNRH නයිට්‍රජන් පරමාණුව මත හයිඩ්‍රජන් පරමාණු එකයි තියෙන්නේ. එහෙනම් මේක ද්විතීක ඇමීනයක්. මේ ද්විතීක ඇමීනය අම්ල ක්ලෝරයිඩයක් එක්ක ප්‍රතික්‍රියා කරාම මෙතනත් H එකයි මෙතන Cl එකයි අයින් වෙලා ගිහිල්ලා මෙහෙම ඔන්න බැඳෙනවා RNRCOR. प्राथमिक ඇමීන ද්විතීක ඇමීන අම්ල ක්ලෝරයිඩත් එක්ක මෙන්න මේ ආකාරයට ප්‍රතික්‍රියා වෙලා මෙතන ද්විතීක ඇමයිඩයක් ලබා දෙනවා මෙතන තෘතීක ඇමයිඩයක් ලබා දෙනවා නැත්නම් තෘතීක ඇමයිඩයක් ලබා දෙනවා right प्राथमिक ඇමීනය අම්ල ක්ලෝරයිඩයක් එක්ක ද්විතීක ඇමයිඩයකට ඇමයිඩයකට යනවා ද්විතීක ඇමීනය අම්ල ක්ලෝරයිඩයත් එක්ක තෘතීක ඇමයිඩයකට යනවා. right? හැබැයි දැන් මම මේවට පොදු සමීකරණ වලින් විතරයි පැහැදිලි කරගෙන යන්නේ. හරි මේවට අපිට උදාහරණ ඕනි තරම් ගන්න පුළුවන්. මම මෙතනදී පොදු සමීකරණ වලින් විතරක් මේ ටික පැහැදිලි කරගෙන යන්නම්. තේරුම් ගන්න පුළුවන් මෙතෙන්ට මේ ආර් කාණ්ඩ සඳහා කැමති ආර් කාණ්ඩයක් දාලා උදාහරණ ලියා ගන්න පුළුවන්. right? प्राथमिक ඇමීනයක් අම්ල ක්ලෝරයිඩයක් එක්ක ද්විතීක ඇමීනයක් අම්ල ක්ලෝරයිඩයක් එක්ක හැබැයි තෘතීක ඇමීනයක් ගත්තොත් එහෙම තෘතීක ඇමීනයකට අම්ල ක්ලෝරයිඩයක් එක්ක ප්‍රතික්‍රියා කරන්න බෑ. ඔන්න අර කලින් අපි මීට කලින් කතා කරපු ප්‍රතික්‍රියාවේදී ඇල්ඩිහයිඩ් කීටෝනත් එක්ක ප්‍රතික්‍රියාව ගත්තා අපි ඇමීන प्राथमिक ඇමීන විතරයි අතර ප්‍රතික්‍රියා කරේ ඇල්ඩිහයිඩ් කීටෝනත් එක්ක. ද්විතීක ඇමීන හෝ තෘතීක ඇමීන වලට ඇල්ඩිහයිඩ් කීටෝනත් එක්ක ප්‍රතික්‍රියාවක් නැහැ. ඒ වගේ අම්ල ක්ලෝරයිඩත් එක්ක ප්‍රතික්‍රියාව ගත්තොත් प्राथमिक ඇමීනයි ද්විතීක ඇමීනයි ප්‍රතික්‍රියා කරනවා අම්ල ක්ලෝරයිඩත් එක්ක. ඒ තෘතීක ඇමීන අම්ල ක්ලෝරයිඩත් එක්ක ප්‍රතික්‍රියාවක් නැහැ. ඔය අපි කතා කරේ තුන්වෙනි ප්‍රතික්‍රියාව ඇමීනවල තුන්වෙනි ප්‍රතික්‍රියාව අම්ල ක්ලෝරයිඩ සමග ප්‍රතික්‍රියාව. හරි නේද? right. දැන් මම මෙන්න මේ ප්‍රතික්‍රියාව තමයි කතා කරේ. එකක් තමයි පළවෙනි එක ඇල්කිල් හේලයිඩ සමග ප්‍රතික්‍රියාව. ඇමීන ඇල්කිල් හේලයිඩ සමග ප්‍රතික්‍රියාව ගැන කතා කරා. දෙවෙනියට කතා කරා ඇමීන ඇල්ඩිහයිඩ සහ කීටෝනත් එක්ක. RCOH ඇල්ඩිහයිඩය සහ RCOR කීටෝනත් එක්ක. තුන්වෙනි ප්‍රතික්‍රියාව තමයි මේ මම පැහැදිලි කරේ
අම්ල ක්ලෝරයිඩ් සමග ප්‍රතික්‍රියාව RCOCl අම්ල ක්ලෝරයිඩ් සමග ප්‍රතික්‍රියාව ප්‍රාථමික ඇල්කිල් හේලයිඩ් ප්‍රාථමික ද්විතීක තෘතීක ඇමින තුන එක්කම ප්‍රතික්‍රියා කරනවා ඇල්කිල් හේලයිඩ් ඊළඟට ඇල්ඩිහයිඩ් කීටෝනත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන් වෙන්නේ ප්‍රාථමික ඇමින විතරයි ඊළඟට प्राथमिक एमिनो वोल्टाई द्वितीयक एमिनो वोल्टाई දෙකටම අම්ල ක්ලෝරයිඩ්ත් එක්ක ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව තියෙනවා. දැන් අපි යනවා එහෙමනම් ඇමිනෝ වල හතරවෙනි ප්‍රතික්‍රියාව මේක විශේෂ ප්‍රතික්‍රියාව නයිට්‍රස් අම්ලයේ සමග ප්‍රතික්‍රියාව. නයිට්‍රස් අම්ලය කියලා කියන්නේ HNO2 නයිට්‍රස් අම්ලය. හැබැයි नाइट्रस अम्लය කියන එක විද්‍යාකාරය අපිට තියාගන්න බෑ. नाइट्रस අම්ලය ඕන විදිහට වෙලාවක අපි සෝඩියම් නයිට්‍රයිඩ් සහ HCl එකතු කරලා තමයි नाइट्रस අම්ලය හදාගන්නේ. ඒ නිසා ප්‍රතිකාරකය අපි සෝඩියම් නයිට්‍රයිඩ් HCl කියලා ලියනවා. මේ කියන්නේ සෝඩියම් නයිට්‍රයිඩ් HCl මිශ්‍ර කරාම नाइट्रस අම්ලය අපිට ලැබෙනවා. රයිට්? බලමු මේ नाइट्रस අම්ලයත් එක්ක ප්‍රතික්‍රියාව सिद्ध වෙන්නේ කොයි ආකාරයකටද प्राथमिक एमिन द्वितीयक एमिन तृतीयक एमिन नाइट्रस අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ මේ වගේ කවුද කියන එක අපි චුට්ටක් බලමු රයිට් දැන් එහෙනම් මෙන්න මම प्राथमिक एमिनයක් ගන්නම් RNH2 මේක සෝඩියම් නයිට්‍රයිඩ් HCl सोडियम नाइट्राइड HCl එක ප්‍රතික්‍රියා කරනකොට මෙතනින් ලැබෙනවා අපිට RN2Cl කියන එක ඩයසෝනියම් ක්ලෝරයිඩ් මේ තියෙන්නේ R කාණ්ඩය ඇලිපැටික් එකක් වුණා නම් ඇලිපැටික් ඩයසෝනියම් ක්ලෝරයිඩ් අපිට ලබා දෙනවා RN2Cl කියන එක ලබා දෙනවා බලමු ඒක තියෙන්නේ මෙහෙම RNNCl මෙතන මෙන්න මේ ආකාරයට RN2Cl ඩයසෝනියම් ක්ලෝරයිඩ් මේක ධනයි මේක ඍණයි මේ ඩයසෝනියම් ක්ලෝරයිඩ් ඇලිපැටික් ඩයසෝනියම් ක්ලෝරයිඩ් පවතින්නේ මේක අස්ථායි මේක දැන් ජල විච්ඡේදනයට ලක් වෙලා ජල අණුවක් එක්ක එකතු වෙනකොට මෙතනින් ලබා දෙනවා මෙන්න මේකේ R එකත් එක්ක මේ OH එක යනවා H එකත් එක්ක Cl එක යනවා ROH එකයි ඇල්කොහොල් එකයි HCl උයි N2 උයි N2 ධන HCl මෙන්න ප්‍රාථමික ඇමිනයක් මේකත් හැබැයි ඇරොමැටික් ඇලිපැටික් එකක් වෙන්න ඕන ඇරොමැටික් වුණොත් ඊට වඩා වෙනස් දෙයක් වෙනවා මම ඒක ඊළඟට පැහැදිලි කරනවා प्राथमिक एमिनिया මෙතන මම ගත්තේ ඇලිපැටික් එකක් බෙන්සීන් වලේ නැති එකක් ඇලිපැටික් प्राथमिक एमिनिया සෝඩියම් නයිට්‍රයිඩ් HCl එක ප්‍රතික්‍රියා වෙනකොට ඉස්සෙල්ලා ලැබෙනවා මෙන්න මේ ආකාරයේ ඇලිපැටික් ඩයසෝනියම් ලවණය ඩයසෝනියම් ක්ලෝරයිඩ් ඇලිපැටික් ඩයසෝනියම් ක්ලෝරයිඩ් එකක් ලැබෙනවා මේක කාමර උෂ්ණත්වයේදී අස්ථායි යස්ථායින්දා මෙතනින් තවදුරටත් ජලාණුවක් එක්ක එකතු වෙලා ඇල්කොහොලයක් බවට පත් වෙනවා. ඇල්කොහොලයක් ලැබෙනවා, නයිට්‍රජන් ලැබෙනවා, HCl ලැබෙනවා. රයිට්? මෙන්න එහෙමනම් නයිට්‍රස් අම්ලයේ සමග නැත්නම් සෝඩියම් නයිට්‍රයිඩ් HCl සමග ප්‍රතික්‍රියාව. ප්‍රාථමික ඇමින සෝඩියම් නයිට්‍රයිඩ් HCl සමග ප්‍රතික්‍රියාව පළවෙනි පියවරේදී මෙන්න මේක ලැබෙනවා ඇලිපැටික් ඩයසෝනියම් ක්ලෝරයිඩ් එකක් ලැබෙනවා මේක ආයනික එකක් අස්ථායි එකක් ඇලිපැටික් ඒ වගේ ලැබෙන ඒවා අස්ථායි වෙනවා හැබැයි මේක ප්‍රාථමික ඇමිනේ මෙන්න මේ විදිහ එකක් වුණා නම් එහෙම මේක විශේෂයෙන්ම අපි ඊළඟට කතා කරන එකක් R කාණ්ඩයට බෙන්සීන් බලයක් සම්බන්ධ වුණා නම් එහෙම මේ තියෙන්නේ प्राथमिक ඇමිනයක් තමයි ඇනිලින් විශේෂ प्राथमिक ඇමිනයක්. එයා ගැන වෙනමම කතා කරනවා ඊළඟට. මෙයා සෝඩියම් නයිට්‍රයිඩ් HCl එක
sodium nitrite HCl එක ප්‍රතික්‍රියා කරොත් එහෙම මෙයා උෂ්ණත්වය වෙනස් වෙනකොට ලැබෙන ඵලය මේක අඩු උෂ්ණත්වයකදී සෙල්සියස් 0.5 අතර අඩු උෂ්ණත්වයකදී හැදෙන මෙන්න මේ ඩයිසෝනියම් ක්ලෝරයිඩ් බෙන්සීන් ඩයිසෝනියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ මේක මෙන්න මේ බෙන්සීන් ඩයිසෝනියම් ක්ලෝරයිඩ් මේක ස්ථායි එකක් වෙනවා ඇරොමැටික් වලයක් සහිතව ලැබෙන බෙන්සීන් ඩයිසෝනියම් ක්ලෝරයිඩ් කියන එක ස්ථායි එකක් වෙනවා හැබැයි ඒක ලැබෙන්නේ මෙන්න මේ තත්ත්වයකදී මේකත් කාම උෂ්ණත්වයේදී වුණා නම් එහෙම මේ විදිහටම තමයි ප්‍රතික්‍රියා වෙලා මේකෙන් ලැබෙනවා ෆීනෝල් බවට පත් වෙනවා මේක OH කාණ්ඩයක් බවට පත් වෙනවා කාම උෂ්ණත්වයේදී සෝඩියම් නයිට්‍රයිඩ් HCl එක කාම උෂ්ණත්වයේදී NH2 කාණ්ඩය OH කාණ්ඩයක් බවට පත් වෙනවා 0.5 අතර උෂ්ණත්වයකදී NH2 කාණ්ඩය N2Cl බවට පත් වෙනවා බෙන්සීන් ඩයිසෝනියම් ක්ලෝරයිඩ් බවට අපි ඊළඟ පියවරට ගිහිල්ලා මේක කතා කරනවා. ඔන්න අපි ඔය කතා කරේ එහෙමනම් මෙතෙන්ට එනකොට මේ කතා කරලා තියෙන්නේ ඇමීන වල ප්‍රතික්‍රියා පිළිබඳව. ඔන්න පළවෙනි ප්‍රතික්‍රියාව ඇමීනයක් ඇල්කිල් හේලයිඩයක් එක්ක ප්‍රාථමික ද්විතීයික තෘතීයික ඇමීන සියල්ලටම ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. මේ දෙවෙනියට කතා කරේ ඇල්ඩිහයිඩ් කීටෝනත් එක්ක ප්‍රතික්‍රියාව ඇල්ඩිහයිඩ් කීටෝනත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන් වෙන්නේ ප්‍රාථමික ඇමීන වලට විතරයි. ද්විතීයික හෝ තෘතීයික ඇමීන වලට ප්‍රතික්‍රියා කරන්න බෑ. ඊළඟට අම්ල හේලයිඩ් අම්ල ක්ලෝරයිඩ්ත් එක්ක ප්‍රතික්‍රියාව මේ ප්‍රතික්‍රියාව වෙන්න පුළුවන් ප්‍රාථමික ඇමීනයි ද්විතීයික ඇමීන වලටයි විතරයි තෘතීයික ඇමීන ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඊළඟට මේ අපි ගත්තේ නයිට්‍රස් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියාව සෝඩියම් නයිට්‍රයිඩ් HCl එක්ක ප්‍රතික්‍රියාව සෝඩියම් නයිට්‍රයිඩ් HCl එක ප්‍රතික්‍රියා වෙන්න පුළුවන් වෙන්නේ මේ තියෙන ප්‍රාථමික ඇමීන වලට විතරයි ඒකත් ඇරොමැටික් ප්‍රාථමික ඇමීනයක් වන ඇනිලින් ගත්තොත් උෂ්ණත්ව දෙකකදී ඵල දෙකක් ලබා දෙනවා මේ තියෙන ඇරොමැටික් ඩයිසෝනියම් හේලයිඩය ස්ථායි ඵලයක් වෙනවා ඒ ඇලිපැටික් එකෙන් ලැබෙන ඩයිසෝනියම් හේලයිඩ් ස්ථායි වෙන්නේ තවදුරටත් මේක පවතින එකක් නෙවෙයි අවසාන ඵලයේ විදිහට මෙන්න මේ ඇල්කොහොලේටයි N2 වලටයි HCl වලටයි යනවා. ඔන්න ඇමීන වල ප්‍රතික්‍රියා පිළිබඳව තමයි අපි මෙතෙක් මේ කතා කරලා තියෙන්නේ. ප්‍රාථමික ඇමීන, ද්විතීයික ඇමීන, තෘතීයික ඇමීන. ඇමෝනියාගේ ව්‍යුත්පන්න ඇමෝනියාගේ හයිඩ්‍රජන් පරමාණු ආර කාණ්ඩ වලින් විස්ථාපනය වීමෙන් ලැබෙනවා ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික ඇමීන. ඒ ඇමීන ප්‍රතික්‍රියා කරන විදිහ තමයි මේ අපි කතා කරලා තියෙන්නේ. රයිට්? ඔන්න ඔතෙන්ට එනකොට අපි දන්නවා ඇමීන වල ප්‍රතික්‍රියා මොනවාද කියන එක පැහැදිලි. රයිට්. අපි ඊළඟට මේ වගේ බාස්මිකතාවයේ පිළිබඳව මෙන්න මේ වගේ බාස්මිකතාවයේ පිළිබඳව අපි කතා කරන්න යනවා ඇමීනවල බාස්මිකතාවයේ පිළිබඳව බලමු අපි ඇමීනවල බාස්මිකතාවය කොහොමද සංසන්දනය කරන්නේ කොයි ආකාරයකද කියන එක බලමු ඇමීනවල බාස්මිකතාවය සංසන්දනය කරන විදිහ එහෙම නැත්නම් පොදුවේ මම මෙතෙන්ට ගන්නම් नाइट्रोजन अंतर्गत සියලු සංයෝගයන්ගේ බාස්මිකතාවය මෙතෙන්ට ගොනු කරලා ගන්නම් ඒක අපිට පහසුයි. right. नाइट्रोजन अंतर्गत සංයෝගයන්ගේ බාස්මිකතාවය. තම බාස්මිකතා අණුපිළිවෙල ගන්න විදිය ගැනයි මේ මම කතා කරන්නේ. right. ඔන්න බලන්න ඇමෝනියා ගත්තොත් එහෙම ඇමෝනියාගේ नाइट्रोजन परमाणु मत තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගලය ප්‍රෝටෝනයකට දායක කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා මේක බාස්මිකයි කියලා අපි කියනවා. එකසර ඉලෙක්ට්‍රෝන යුගල ප්‍රෝටෝනයකට දායක කරන්න පුළුවන් නම් ඒ සංයෝග බාස්මිකයි. හරි නේද? දැන් මෙන්න මේ එකසර යුගලය ප්‍රෝටෝනයකට දායක කරන්න පුළුවන් හැකියාව වැඩි වෙන්න බාස්මිකතාවය වැඩි වෙනවා. එහෙනම් අපි නයිට්‍රජන් අන්තර්ගත සංයෝගයන්ගේ බාස්මිකතාවය සංසන්දනය කරන්නේ
නයිට්‍රජන් මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගලය ප්‍රෝටෝනයකට දායක කරන්න පුළුවන් හැකියාවත් එක්ක. මෙන්න ඇමෝනියාගේ නයිට්‍රජන් මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගලය ප්‍රෝටෝනයකට දායක කරන්න පුළුවන්. ඒ නිසා බාස්විකයි. ඒ නිසා ඇමෝනියාගේ ව්‍යුත්පන්න වන ඇනිලින් සංයෝග බලන්න. RNH2 ප්‍රාථමික ඇමීනය. ඇල්කයිල් කාණ්ඩ ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනවා. මෙන්න තල්ලු කරන නයිට්‍රජන් මත දැන් නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි. ඇල්කයිල් කාණ්ඩෙත් ඉලෙක්ට්‍රෝන තල්ලු කරලා තියෙනවා. නයිට්‍රජන් මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනකොට මේක ප්‍රෝටෝනයකට දායක කරන්න පුළුවන් හැකියාව ඇමෝනියා වලට වඩා වැඩි. මම ඒක ඊතල දෙකකින් දාන්නම් මේ විදිහට. එහෙනම් ඇමෝනියා වලට වඩා ප්‍රාථමික ඇමීනියක් බාස්විකතාවයෙන් වැඩි. ඇයි? R කාණ්ඩයෙන් ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනකොට නයිට්‍රජන් මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි. ඒ මත තියෙන එකසර යුගලය ප්‍රෝටෝනයකට දායක කිරීමේ හැකියාව වැඩි වෙනවා. ඇමෝනියා වලට වඩා ප්‍රාථමික ඇමීනියක් බාස්විකයි. දැන් මේ විදිහට ගන්නකො RNRH මේ තියෙන ද්විතීයික ඇමීනියක්. ද්විතීයික ඇමීනිය ගත්තොත් ඇල්කයිල් කාණ්ඩ දෙකකින් නයිට්‍රජන් වලට ඉලෙක්ට්‍රෝන තල්ලු කරනකොට නයිට්‍රජන් මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය ප්‍රාථමික ඇමීනියකටත් වඩා ද්විතීයික ඇමීනිය වැඩි. එහෙනම් මේ එකසර යුගලය ප්‍රෝටෝනයකට දායක කිරීමේ හැකියාව මෙයාටත් වඩා මෙයාගේ වැඩි. ඔන්න ඇමෝනියා වලට වඩා ප්‍රාථමික ඇමීනියක් බාස්විකයි. ප්‍රාථමික ඇමීනියකට වඩා ද්විතීයික ඇමීනියක් බාස්විකයි. ඊළඟට අපි තෘතීයික ඇමීනියක් ගත්තොත් එහෙම RNRR. දැන් අපි හිතනවා R කාණ්ඩ තුනකින් නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන තල්ලු කරනකොට නයිට්‍රජන් මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය ගොඩාක් වැඩි වෙලා ප්‍රෝටෝනීකృత වීමේ හැකියාව ඔක්කොටම වඩා වැඩි වෙයි කියලා. ඒ පොඩි ගැටලුවක් තියෙනවා. මේ R කාණ්ඩ වලින් මොකද වෙන්නේ? මේ එකසර ඉලෙක්ට්‍රෝන ත්‍රිමාණව අවහිර වෙනවා, වැහෙනවා. ඒ වැහෙනකොට මේක ප්‍රෝටෝනයකට දෙන්න පුළුවන් හැකියාව තරමක් අඩු වෙනවා. ඒ අඩු වීම නිසා මෙයාගේ බාස්විකතාවය ඇමෝනියා වලට වඩා වැඩි, ප්‍රාථමික ඇමීනයකට වඩා අඩුයි. ඒක නිසා මේක මෙන්න මේ වගේ තැනකට තමයි වැඩි. ඔන්න මම එනම් සංසන්දනය කරේ ඇමෝනියා ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික ඇමීනවල බාස්මිකතාවය. එතකොට නයිට්‍රජන් අන්තර්ගත සංයෝගයන්ගේ බාස්මිකතාවයේ සංසන්දනය වෙන්නේ නයිට්‍රජන් මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගලය ප්‍රෝටෝනීකృత වීමේ හැකියාවත් එක්ක. ලේසියෙන්ම ප්‍රෝටෝනයකට දෙන්න පුළුවන් නම් බාස්මිකතාවය වැඩි. ඇමෝනියා වලට වඩා ප්‍රාථමික ඇමීනයක ඒ හැකියාව වැඩි. ප්‍රාථමික ඇමීනයකට වඩා ද්විතීයික ඇමීනයක ඒ හැකියාව වැඩි. තෘතීයික ඇමීනයක ඇත්තටම වැඩි වෙන්න ඕන. ඒත් මොකද වෙන්නේ? R කාණ්ඩ තුනකින් එකසර ඉලෙක්ට්‍රෝන යුගලයේ වැහෙන හින්දා මේක ප්‍රෝටෝනයකට දෙන්න බෑ. ඒ නිසා එයාගේ බාස්මිකතාවය අඩු වෙනවා. ප්‍රාථමික එකකට වඩා අඩු, ඇමෝනියා වලට වඩා වැඩි. ඒ නිසා ඔන්න මේ සංයෝග හතර සංසන්දනය වෙනවා මේ විදිහට. අඩුම තියෙන්නේ ඇමෝනියා වලට. ඇමෝනියා වල බාස්මිකතාවය අඩුම වෙනවා. මෙයාට වඩා වැඩි තෘතීයික ඇමීනියක් RNRR මෙන්න මෙයා. තෘතීයික ඇමීනයකට වඩා වැඩි ප්‍රාථමික ඇමීනියක් RNH2. මෙයාට වඩා වැඩි ද්විතීයික ඇමීනියක් RNRH. එහෙනම් මේ වෙනකොට ඇමෝනියා ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික ඇමීන වල බාස්මිකතා සංසන්දනය වෙනකොට වැඩිම බාස්මිකතාවයක් තියෙන්නේ ද්විතීයික ඇමීනයක බව පැහැදිලි. right. ඔන්න බලන්න මේ ටික පැහැදිලිද? මේ ටික පැහැදිලි ඇති. මේ විදිහට ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික සහ ඇමෝනියා වල බාස්මිකතාවයන් සංසන්දනය වන පිළිවෙල. ඊළඟට මම ඔතෙන්ට ගන්නවා ඇරොමැටික් ශ්‍රේණියෙන් ව්‍යුත්පන්න වන පළවෙනි ඇමීනය ඇනිලීන් කියන එකත් මෙතෙන්ට මම ගන්නම් බලන්න. ඇනිලීන් NH2 ඇනිලීන්.
ප්‍රාථමික ඇමීනය ඇරොමැටික් ශ්‍රේණියෙන් ව්‍යුත්පන්න වන පළවෙනි ප්‍රාථමික ඇමීනය. අපි දන්නවා බෙන්සීන් වලයේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ගිලිලා සංප්‍රයුක්ත ව්‍යුහ හදා ගැනීමේ හැකියාව තියෙනවා. මේ නයිට්‍රජන් මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගලයේ බෙන්සීන් වලයේ ගිලිලා සංප්‍රයුක්ත ව්‍යුහ සාදා ගැනීමෙන් ස්ථායි ව්‍යුහ බවට පත් වෙනවා. ඒ නිසා ඇනිලීන් වල නයිට්‍රජන් මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගලය බෙන්සීන් වලයේ ගිලීම හේතුවෙන් එයාගේ භාස්මිකතාවය ඇමෝනියා වලටත් වඩා අඩු වෙනවා. එහෙනම් මම ඇනිලීන් දාන්නේ මෙන්න මේ වගේ තැනකට. ඇනිලීන් වල භාස්මිකතාවය ගත්තොත් ඇනිලීන්ගේ භාස්මිකතාවය මේ ඇරොමැටික් ප්‍රාථමික ඇමීනය මෙයාගේ භාස්මිකතාවය ඇමෝනියා වලටත් වඩා අඩු තැනක තමයි මෙයා තියෙන්නේ. ඒක නිසා මම මෙයාට වඩා අඩුයි ඇනිලීන් කියලා දාන්නම්. ඇනිලීන් වල භාස්මිකතාවය ඇමෝනියාගේ භාස්මිකතාවයට වඩා අඩු වෙනවා. ඊළඟට තව අපි කතා කරනවා ඒමයිඩ කියලා කොටසක්. මම කිව්වේ අර අම්ල ව්‍යුත්පන්න යටතේ ඉගෙනගෙන තියෙනවා කලින් පාඩමේ මෙන්න මේ විදිහ එකක්. R CONH2 මේකට අපි කියනවා ඇමයිඩයක් කියලා. මෙන්න මේ ඇමයිඩ් එක ගත්තොත් එහෙම ඇමයිඩ් එක මෙන්න මේ විදිහේ සිදුවීමක් වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන මෙහා ඇදලා මෙයාට ඩෙල්ටා ඍණාරෝපණය මෙයාට ඩෙල්ටා ධනාරෝපණය. මේ ඩෙල්ටා ධනාරෝපණය නිසා නයිට්‍රජන් මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගලේ කාබන්ට ගන්න හින්දා මේ නයිට්‍රජන් මත ඒමයිඩ් එක නයිට්‍රජන් මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගලය ප්‍රෝටෝනයකට දෙන්න පුළුවන් හැකියාවක්ම නැහැ. ඒ නිසා මෙයාගේ භාස්මිකතාවය අඩුම වෙනවා. අපි මේක භාස්මික නැහැ කියලා උදාසීනයි කියලා තමයි ඇත්තටම සලකන්නේ. එහෙනම් අඩුම භාස්මිකතාවයක් තියෙන නයිට්‍රජන් අන්තර්ගත සංයෝග කොටස තමයි ඒමයිඩ් R CONH2. ඔන්න නයිට්‍රජන් අන්තර්ගත සංයෝගයන්ගේ භාස්මිකතාවය සම්පූර්ණයෙන් සංසන්දනය වෙලා තියෙනවා. මෙතෙන්ට යනකොට ප්‍රාථමික ද්විතීක තෘතීක ඇමීන ඇමෝනියා ඇනිලීන් සහ ඒමයිඩ් කියන සංයෝග සියල්ලගේම භාස්මිකතාවය උතෙන්ට එනකොට සංසන්දනය වෙලා තියෙනවා. right බලන්න උතෙන්ට එනකොට අපිට සම්පූර්ණයෙන්ම නයිට්‍රජන් අන්තර්ගත සංයෝගයන්ගේ භාස්මිකතාවයන් මුළුමනින්ම වගේ සංසන්දනය වෙලා තියෙනවා උතෙන්ට එනකොට. නයිට්‍රජන් අන්තර්ගත සංයෝග භාස්මික වෙන්නේ ඇයි? භාස්මික වෙන්න හේතුව තමයි නයිට්‍රජන් මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගලේ ප්‍රෝටෝනයකට දායක වෙන්න තියෙන හැකියාව. ඇමෝනියා වලට වඩා ප්‍රාථමික ඇමීනයක් වැඩි, ඒකට වඩා ද්විතීක ඇමීනයක් වැඩි. තෘතීක ඇමීනයක නයිට්‍රජන් මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගලය වැහෙන හින්දා භාස්මිකතාවය ප්‍රාථමික ඇමීනයකට වඩා අඩු වෙනවා, ඇමෝනියා වලට වඩා වැඩි වෙනවා. ඇනිලීන් වගේ සංයෝගයක් ගත්තොත් ඇනිලීන් වල නයිට්‍රජන් මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගලේ බෙන්සීන් වලේ ගිලෙන හින්දා සංප්‍රයුක්ත ව්‍යුහ හදා ගන්න බෙන්සීන් වලේ ගිලෙන හින්දා ප්‍රෝටෝනීකృత වීමේ හැකියාව බොහෝ දුරට අඩුයි. ඒ නිසා එයාගේ භාස්මිකතාවය ඇමෝනියා වලටත් වඩා අඩුයි. ඊළඟට නයිට්‍රජන් අන්තර්ගත සංයෝගයන්ගේ ඒමයිඩ් කියන කොටස ගත්තොත් ඒමයිඩ් වල මෙන්න මේ විදිහේ ක්‍රියාවලිය. කාබන් ඔක්සිජන් ද්‍රවීය වෙලා ඔක්සිජන් වඩා විද්‍යුත් ඍණ වෙනවා. කාබන්ට ධන ලෙස ලැබෙන ආංශික ආරෝපණය නිසා නයිට්‍රජන් මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගලය කාබන් පැත්තට එනකොට මේක ප්‍රෝටෝනීකృత වෙන්න බෑ. ඒක නිසා අඩුම භාස්මිකතාවයක් තියෙන්නේ මෙන්න මේ ඒමයිඩ් එකට. එහෙනම් ඔන්න මෙතන එනකොට නයිට්‍රජන් අන්තර්ගත සියලු සංයෝගයන්ගේ භාස්මිකතාවයන් පැහැදිලිව සංසන්දනය වෙලා තියෙනවා මෙතෙන්ට එනකොට. නයිට්‍රජන් අන්තර්ගත සියලු කාබනික සංයෝගයන්ගේ භාස්මිකතා මේ විදිහට සංසන්දනය වෙනවා. හරි. දැන් එහෙනම් අපිට උත්තර තව විශේෂයෙන්ම
ඇමීන පිළිබඳව කතා කරනකොට ඇමීන වල විශේෂ ඇමීන එකට අපි යනවා ඇනිලීන් පිළිබඳව කතා කරන්න. අපි ඒකත් පොඩ්ඩක් කතා කරලා ඊළඟ පියවරට යම් බලන්න. ඇනිලීන් සතුවන විශේෂ ප්‍රතික්‍රියා පිට කීපයක් තියෙනවා. ඇනිලීන් වෙන අනිකුත් ප්‍රාථමික ඇමීන වලට වඩා වෙනස් ලක්ෂණ කීපයක් පෙන්වුම් කරනවා. අපි බලමු ඒ මොනවාද කියන එක පොඩ්ඩක් බලමු. ඇමීන වල තියෙන අනිකුත් ප්‍රාථමික ඇමීන වලට වඩා මෙයාගේ තියෙන විශේෂත්වය මොකක්ද කියන එක අපි පොඩ්ඩක් බලමු මේ විදිහට. මෙන්න ඇනිලීන්. ඇනිලීන්ට මේ නයිට්‍රජන් මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගලය මේ බන්ධනය හරහා බෙන්සීන් වලේ ගිලෙනකොට මෙයා මෙන්න මේ විදිහේ සංප්‍රයුක්ත ව්‍යුහ මේ ඉලෙක්ට්‍රෝන මෙහෙට තල්ලු වෙනකොට ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි හින්දා මෙයා මෙතෙන්ට තල්ලු වෙලා මෙන්න මේ ආකාරයේ ව්‍යුහයකට යනවා. මෙතන NH2 මෙතෙන්ට ඍණාරෝපණයක් තියෙනවා. මෙන්න මේ ආකාරයේ ව්‍යුහයකට සංප්‍රයුක්ත ව්‍යුහයකට තල්ලු වෙනවා ඇනිලින් ඕතෝ ස්ථානයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙච්ච ව්‍යුහයකට යනවා මේ විදිහට. ඊළඟට මේ කාබන් මත තියෙන ඉලෙක්ට්‍රෝන මෙතෙන්ට තල්ලු වෙනකොට බන්ධනයේට මෙයා ඉලෙක්ට්‍රෝන කාබන්ට දීලා තව සංප්‍රයුක්ත ව්‍යුහයකට යනවා. මෙතෙන්ට ඍණාරෝපණයක් වෙනවා. ද්විත්ව බන්ධනයේ මෙතෙන්ට ගිහිල්ලා NH2 මෙතන කුඩා ධනාරෝපණයක් තියෙනවා. බන්ධනයේ මෙහෙම තියෙනවා. තවත් සංප්‍රයුක්ත ව්‍යුහයකට ඇනිලීන් මෙන්න මේ ආකාරයට යනවා. මෙතන ඕතෝ ස්ථානයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වුණා. මෙතෙන්ට යනකොට පැරාස්ථානයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙලා තියෙනවා. දැන් මේ ඉලෙක්ට්‍රෝන බන්ධනයට තල්ලු වෙනකොට මේක යනවා මෙතෙන්ට. තව සංප්‍රයුක්ත ව්‍යුහයකට යනවා. මෙතන ඍණයි, මෙතන බන්ධනයක්. මෙන්න මෙතන මේ විදිහට. දැන් මේ ඉලෙක්ට්‍රෝනය කාබන්ට කියපු ඉලෙක්ට්‍රෝනේ බන්ධනයට තල්ලු වෙන මේක මෙතෙන්ට ගිහිල්ලා තව ව්‍යුහයකට යනවා මේ විදිහට. මෙතන බන්ධනයක්, මෙතන බන්ධනයක්, මෙතන බන්ධනයක් NH2. මෙන්න මේ විදිහේ සංප්‍රයුක්ත ව්‍යුහ කීපයක් හරහා මේක ස්ථායි වෙනවා. ඒ නිසා NH2 කාණ්ඩය නිසා බෙන්සීන් වලට බැඳිච්ච NH2 කාණ්ඩය නිසා බෙන්සීන් වලේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය ගොඩාක් වැඩි වෙනවා. මෙතන ඕතෝ ස්ථානයේ, පැරා ස්ථානයේ, මෙතන ඕතෝ ස්ථානයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය ගොඩාක් වැඩි වෙච්ච නිසා මේ NH2 කාණ්ඩය ප්‍රබල ඕතෝ පැරා යොමුකාරකයක් වෙනවා. ගොඩාක්ම බෙන්සීන් වලය ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ වැඩි වීමක් නම් අපි කියන්නේ බෙන්සීන් වලේ සක්‍රිය වීමක් කියලා. ඇනිලීන් වල බෙන්සීන් වලය ඉතාමත්ම සක්‍රියයි. ඒ ඉතාමත්ම සක්‍රිය වීම නිසා සාමාන්‍යයෙන් බෙන්සීන්ගේ ප්‍රතික්‍රියා බෙන්සීන්ට අපි දන්නවා නයිට්‍රෝ කාණ්ඩයක් ආදේශ කරගන්න, එහෙම නැත්නම් තවදුරටත් ඇල්කයිල් කාණ්ඩයක්, ඇසිල් කාණ්ඩයක් වගේ එකක් ආදේශ කරනකොට සිදු කරන ප්‍රතික්‍රියා මොනවාද කියන එක අපි ඉගෙන ගන්න තියෙනවා. හරි? Br කාණ්ඩයක් නිකන් ආදේශ කරන්න බෑ. බෙන්සීන් වලට Br ආදේශ කරන්න නම් ලුයිස් අම්ලයක් එක්ක බ්‍රෝමීන් දාලා ප්‍රතික්‍රියාවට සම්බන්ධ කරන්න ඕනේ. ඒ ඇනිලීන් වල තියෙන මෙන්න මේ විශේෂත්වයේ හින්දා බෙන්සීන්ගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය ගොඩාක් වැඩි කරලා තියෙන හින්දා බෙන්සීන් වලේ සක්‍රියතාවය ගොඩාක්ම වැඩි වීම නිසා අනිකුත් බෙන්සීන් සංයෝග වලට සාපේක්ෂව මේ ඇනිලීන් වල විශේෂ ප්‍රතික්‍රියා කීපයක් පෙන්වුම් කරනවා. අපි බලමු මෙන්න මෙයා. ඇනිලීන්ට Br2 දැම්මොත් එහෙම බ්‍රෝමීන් දැම්මොත් එහෙම මොකද වෙන්නේ? දැන් බෙන්සීන්ට නිකන් බ්‍රෝමීන් එකක් ආදේශ කරන්න බෑ බෙන්සීන් වලට. ඒත් ඇනිලීන් වලට බ්‍රෝමීන් දාපු ගමන් මොකද වෙන්නේ? ඕතෝ සහ පැරාස්ථාන සියල්ලටම Br කාණ්ඩ ගිහිල්ලා මෙන්න මේ විදිහේ ආදේශ ප්‍රතික්‍රියාවක් මෙතෙන්ට NH2 මෙතෙන්ට Br මෙතෙන්ට Br මෙතෙන්ට Br මේ තියෙන
මේ ස්ථානවල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙච්ච හැම ස්ථානයකටම Br කාණ්ඩයක් ආදේශ වෙලා මේ ආකාරයේ ඵලයක් ලබා දෙනවා. මේක සුදු පාට අවක්ෂේපයක්. මේක සුදු පාට අවක්ෂේපයක්. ඇනිලින් හඳුනා ගැනීමේ පරීක්ෂාවක් විදිහට මේක මට යොදා ගන්න පුළුවන්කම තියෙනවා. ඇනිලින් බ්‍රෝමීන් දියරයත් එක්ක ප්‍රතික්‍රියා කරනකොට ඕතෝ සහ පැරාස්ථාන සියල්ලටම Br කාණ්ඩ ආදේශ වෙලා මෙන්න මේ 2 4 6 ට්‍රයිබ්‍රෝමෝ ඇනිලින්ගේ සුදු පාට අවක්ෂේපය ලබා දෙනවා. වෙන මේක තමයි බ්‍රෝමීන් එක්ක සිදු කරන විශේෂ ප්‍රතික්‍රියාව. අපි දන්නවා සාමාන්‍යයෙන් බෙන්සීන් වලට Br කාණ්ඩයක් දාගන්න අපිට ලුයිස් අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරලා තමයි AnBr පීත් එක්ක Br2 දාලා තමයි Br ධන කණ්ඩකයක් හදාගෙන අපි මේ ස්ථාන වලට සම්බන්ධ කරන්නේ. මෙතෙන්ට ඒ විදිහේ උත්ප්‍රේරක මොනවත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. නිකම්ම බ්‍රෝමීන් දාපු ගමන් ඕතපැරා ස්ථාන වලට මේවා එකතු වෙලා මෙන්න 2 4 6 ට්‍රයිබ්‍රෝමෝ ඇනිලින්ගේ සුදු අවක්ෂේපය ලබා දෙනවා. right? ඔන්න එක ඇනිලින් සතු එක විශේෂ ප්‍රතික්‍රියාවක්. ඊළඟට ඇනිලින් සතු වල තවත් විශේෂ ප්‍රතික්‍රියාවක් තමයි සාමාන්‍යයෙන් අපි නයිට්‍රෝකරණය කරනකොට සාංග සල්ෆියුරික් සාංග නයිට්‍රික් අම්ලය දැම්මම තමයි බෙන්සීන් වලට NO2 කාණ්ඩයක් සම්බන්ධ වෙන්නේ. ඒ ඇනිලින් වලට තනුක නයිට්‍රික් අම්ලය දාලා අපිට පුළුවන්කම තියෙනවා මේකේ ඕතෝ තැනකට හරි පැරා තැනකට හරි NO2 කාණ්ඩයක් ආදේශ කරගන්න පුළුවන්කම තියෙනවා. මෙයා හරි එහෙම නැත්නම් පැරා තැනකට හරි NO2 කාණ්ඩයක් ආදේශ කර ගැනීමේ හැකියාව තියෙනවා ඇනිලින් සතු වන දෙවෙනි විශේෂ ප්‍රතික්‍රියාව. right? දැන් මේ විදිහේම හැකියාවක් තියෙන තව සංයෝගයක් තියෙනවා. ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති ෆීනෝල් පිළිබඳ කතා කරන ෆීනෝල් ගෙත් බෙන්සීන් වලේ ගොඩාක්ම ශක්තිය වෙන ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන තල්ලු කරන හින්දා. ඒ නිසා ෆීනෝලුත් මෙහා සමාන ප්‍රතික්‍රියා කීපයක් පෙන්වුම් කරනවා. ෆීනෝල් OH කාණ්ඩයේ හින්දා ඇනිලින් NH2 කාණ්ඩයේ හින්දා බෙන්සීන් වලේ ශක්තිය කරලා විශේෂ ප්‍රතික්‍රියා කීපයකට සම්බන්ධ වෙනවා. බ්‍රෝමීන් එක්ක තනුක නයිට්‍රික් අම්ලයත් එක්ක ඔය මම ප්‍රතික්‍රියාව ගත්තා. ඊළඟට මෙයා සෝඩියම් නයිට්‍රයිඩ් HCl එක නැත්නම් නයිට්‍රස් අම්ලයත් එක්ක HNO2 එක කාමර උෂ්ණත්වයේදී ෆීනෝල් බවට පත් වෙනවා. OH කාණ්ඩයක් ආදේශ වෙනවා. ඒ කාමර උෂ්ණත්වයේදී සෝඩියම් නයිට්‍රයිඩ් HCl එක ප්‍රතික්‍රියා කරනකොට ඔන්න ලබා ගන්න පුළුවන් අපිට ෆීනෝල්. ඒ වගේ මේක සෝඩියම් නයිට්‍රයිඩ් HCl එක නැත්නම් නයිට්‍රස් අම්ලයක් එක්ක 0.5ක් අතරදී ලබා දෙනවා බෙන්සීන් ඩයසෝනියම් හේලයිඩ් ලබා දෙනවා. මේක අර ඇලිපැටික් ඒවා ඩයසෝනියම් හේලයිඩේ ස්ථායි නොවුනට මෙන්න මේ බෙන්සීන් ඩයසෝනියම් හේලයිඩ් මේක ස්ථායි එකක්. මේක ආයනික සංයෝගයක්. මෙයා ගැන වෙනම අපි විශේෂයෙන් ඊළඟ කොටසේදී කතා කරනවා බෙන්සීන් ඩයසෝනියම් හේලයිඩය පිළිබඳව. right? බෙන්සීන් ඩයසෝනියම් හේලයිඩය පිළිබඳව ඔය ආකාරයට අපි කතා කරනවා. ඔන්න ඔය අපි අරන් තියෙන්නේ ඇනිලින් සතු වන විශේෂ ඇනිලින්ට ආවේනික වෙච්ච ඇනිලින් සතු වන විශේෂ ප්‍රතික්‍රියා කීපයක් තමයි මෙතනදී අපි මේ සාකච්ඡා කරලා තියෙන්නේ. right? ඇනිලින් සතු විශේෂ ප්‍රතික්‍රියා. හරි. එහෙනම් ඔන්න දැන් අපි ඔතෙන්ට එනකොට ඇමීන පිළිබඳව කතා කරා. ඊළඟට ඇනිලින් පිළිබඳ ඇනිලින්ගේ විශේෂත්වයන් පිළිබඳව කතා කරා. විශේෂ ප්‍රාථමික ඇමීනයක් පිළිබඳව. ඊළඟට ඔතනින් එහාට අපි යනවා මෙන්න මේ බෙන්සීන් ඩයසෝනියම් හේලයිඩ් වල විශේෂත්වය පිළිබඳව කතා කරන්න යනවා. මම කිව්වේ අපි මූලික වශයෙන් කතා කරන්නේ නයිට්‍රජන් අන්තර්ගත සංයෝග යටතේ ඇමීන පිළිබඳ කතා කරනවා. ඇමීන වලින් පස්සේ අපි ඇනිලින් පිළිබඳ කතා කරනවා. ඇනිලින් වලින් පස්සේ
ඒ මයිඩ ගැන ඇමයිඩ පිළිබඳ කතා කරනවා. ඇමයිඩ කියන කොටස අම්ල ව්‍යුත්පන්න යටතේ කලින් කොටසේදී විස්තර කරලා තියෙනවා. ඔක්සිජන් අන්තර්ගත සංයෝගවල කාබොක්සිලික් අම්ල කොටස කරනකොට ඒ කාබොක්සිලික් අම්ලත් එක්ක අම්ල ව්‍යුත්පන්න කියලා කොටසක් කතා කරනවා. අම්ල ව්‍යුත්පන්න යටතේ තමයි අපි ඇමයිඩ පිළිබඳව කතා කරන්නේ. කාබොක්සිලික් අම්ලය ඇමෝනියා එක්ක ප්‍රතික්‍රියා කරොත් ඇමයිඩයක් අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඒතර ඇමයිඩ වල භාෂ්මිකතාවය මොකක්ද කියන එක විතරක් මම මෙතනදී පැහැදිලි කරලා තියෙනවා. දැන් ඊළඟට එහෙමනම් උතරින් මේ පැත්තට අපි යනවා බෙන්සීන් ඩයසෝනියම් හේලයිඩ් පිළිබඳ විශේෂයෙන්ම කතා කරන්න. හරි? ඇරොමැටික් ඩයසෝනියම් ලවණ පිළිබඳව අපි කතා කරනවා. ඇරොමැටික් ඩයසෝනියම් ලවණ පිළිබඳව කතා කරමු. බලමු මේ වගේ තියෙන විශේෂත්වය මොකක්ද කියන එක. මෙන්න බෙන්සීන් ඩයසෝනියම් හේලයිඩ් මේක අපි ගන්නේ මේක හදාගන්න පුළුවන් වෙන්නේ අපි දන්නවා මේ වෙනකොට මෙන්න ඇනිලීන්ගෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ N2Cl හදාගන්න. ඇනිලීන් හදාගෙන මේක sodium nitrite HCl උෂ්ණත්වය 0.5ක් අතරදී මෙන්න මේ තත්ත්වයකදී NH2 කාණ්ඩය N2Cl බවට පත් වෙනවා. මේකේ තියෙන්නේ මෙන්න මේ ආකාරයට තමයි N මේ කැලල ධනයි මේක ඍණයි. මේක තුළ බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ හේලයිඩ් කියලා කියන්නේ මේක අයනිකයි. ඒ නිසා මේ ක්ලෝරයිඩ් අයනයක් විදියට අයින් වෙලා යනකොට අර සිල නයිට්‍රේට් එහෙම දැම්මොත් එහෙම මේ ක්ලෝරයිඩ් අයනයක් විදියට තියෙන හින්දා සුදු අවක්ෂේපයක් මෙතනින් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. හරි? මෙන්න මේක තමයි බෙන්සීන් ඩයසෝනියම් ලවණය. මේක අයනික එකක්. මේ කොටස ධනයි, මේ කොටස ඍණයි. right? එතකොට මේ ඇනිලීන් හදාගන්නේ නයිට්‍රෝබෙන්සීන් වලින් තමයි NO2 වලින් තමයි NH2 හදාගන්නේ. මේක කලින් දන්නවා ඇති ඔයගොල්ලෝ. NO2 NH2 වලට පත් කරන්න මෙතෙන්ට ස්ටැනස් HCl දාලා පළවෙනියට දෙවෙනියට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මනම් NO2 කාණ්ඩය NH2 බවට පත් වෙනවා. පරිවර්තන වලදී මේක ඕන වෙලේ ඉඳන් මම මේ මුලට ගිහලා පොඩ්ඩක් කතා කරන්නේ. බෙන්සීන් වලින් මෙන්න බෙන්සීන් වලට සාන්ද්‍ර සල්ෆියුරික් සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය දාලා උෂ්ණත්වය සෙල්සියස් 50කට විතර වගේ රත් කරනකොට බෙන්සීන්ට නයිට්‍රෝ කාණ්ඩයක් ආදේශ වෙනවා. ඒ නයිට්‍රෝ බෙන්සීන් ස්ටැනස් HCl හා දෙවනියට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම NO2 කාණ්ඩය NH2 කාණ්ඩයක් බවට පත් වෙනවා. ඇනිලීන් හැදෙනවා. ඒ ඇනිලීන් සෝඩියම් නයිට්‍රයිඩ් HCl නයිට්‍රස් අම්ලයත් එක්ක සෙල්සියස් 5කට අඩු උෂ්ණත්වයකදී ප්‍රතික්‍රියා කරාම බෙන්සීන් ඩයසෝනියම් හේලයිඩය මෙන්න මේක ලැබෙනවා. මෙන්න මේ බෙන්සීන් ඩයසෝනියම් හේලයිඩ්ගේ ව්‍යුහය තමයි මේ තියෙන්නේ. ඒතර මේක අයනික ව්‍යුහයක් විදිහට දකින්න පුළුවන්කම තියෙනවා. මෙතන තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ බෙන්සීන් ඩයසෝනියම් හේලයිඩ් ප්‍රතික්‍රියාවලදී මෙන්න මේ කැලල මේක ඉලෙක්ට්‍රෝපිලිකයක් විදිහට ක්‍රියා කරනවා. ඉලෙක්ට්‍රෝෆයිලයක් විදිහට යම් අවස්ථාවලදී බෙන්සීන් එක නැත්නම් බෙන්සීන් වලයත් එක්ක ප්‍රතික්‍රියා වෙනවා දකින්න පුළුවන්කම තියෙන ඈඳුම් ප්‍රතික්‍රියා කියලා විශේෂ ප්‍රතික්‍රියා දෙකක් අපි මේ බෙන්සීන් ඩයසෝනියම් හේලයිඩ් වලදී කතා කරනවා. right? අපි පොඩ්ඩක් බලමු තව මොනවාද මේ බෙන්සීන් ඩයසෝනියම් හේලයිඩ් වල තියෙන විශේෂ ප්‍රතික්‍රියා මොනවාද කියන එක බලමු. දැන් ඔතනදී ඇනිලින් කියන එක සෝඩියම් නයිට්‍රයිඩ් HCl මෙන්න මේ අඩු උෂ්ණත්වයක් යටතේ NH2 N2Cl බවට පත් වෙනවා. පවතින්නේ මෙන්න මේ ආකාරයට. ඒක නිසා මෙන්න මේ
බෙන්සීන්ට N2 බැඳිච්ච මෙන්න මේ ටික ඉලෙක්ට්‍රෝපිලිකයක් විදියට ඉලෙක්ට්‍රෝෆයිලයක් විදියට ප්‍රතික්‍රියා යාන්ත්‍රණවලදී ප්‍රතික්‍රියාවලට සම්බන්ධ වෙනවා. right. අපි බලමු එහෙනම් මෙයාගේ සාමාන්‍ය ප්‍රතික්‍රියා බෙන්සීන් ඩයිසෝනියම් හෙලයිඩ් වල ප්‍රතික්‍රියා මොනවාද කියන එක බලමු. ඉස්සෙල්ලාම ජලයත් එක්ක බෙන්සීන් ඩයිසෝනියම් හෙලයිඩ් මෙයා ජලයත් එක්ක සිදු කරන ප්‍රතික්‍රියාව. බෙන්සීන් ඩයිසෝනියම් හෙලයිඩ් ජල විච්ඡේදනය කරාගෙන් පස්සේ මේක ජලයත් එක්ක රත් කරනකොට N2Cl කාණ්ඩය මතක ඇති කලින් මේකපත් වෙනවා. N2Cl කාණ්ඩය OH කාණ්ඩයක් බවටපත් වෙලා ෆීනෝල් ලබා දෙනවා. බෙන්සීන් ඩයිසෝනියම් හෙලයිඩ් ජලය එක්ක රත් කරනකොට ඔන්න ඔය N2Cl කාණ්ඩය වෙනුවට ඒක OH කාණ්ඩයක් බවට පරිවර්තනය වෙනවා. ඊළඟට N2Cl කාණ්ඩය බෙන්සීන් ඩයිසෝනියම් හෙලයිඩ්ගේ N2Cl කොටස ඔය බෙන්සීන් වලින් අයින් කරලා බෙන්සීන් බවට පත් කරගන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට යන්න පුළුවන්කම තියෙනවා. අපි ඔතෙන්ට දානවා H3PO2 එක්ක ප්‍රතික්‍රියා කරනවා. H3PO2 මෙන්න මේ අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා අපිට පුළුවන්කම තියෙනවා N2Cl කාණ්ඩය බෙන්සීන් වලින් අයින් කරන්න. හරි? බෙන්සීන් ඩයිසෝනියම් හෙලයිඩ්ගේ පළවෙනි ප්‍රතික්‍රියාව ජලය එක්ක, දෙවෙනි එක H3PO2 එක්ක N2Cl කාණ්ඩය බෙන්සීන් වලින් ඉවත් කරන එක. ඊළඟට තව විශේෂ ප්‍රතික්‍රියා කිහිපයක් තියෙනවා. මට පුළුවන් N2Cl කාණ්ඩය ක්ලෝරින් කාණ්ඩයක් බවට පත් කරන්න පුළුවන්. මෙතෙන්ට දාන්නේ අපි කොපර් ක්ලෝරයිඩ් එක තමයි ප්‍රතික්‍රියා කරන්නේ මේක. කියුප්‍රස් ක්ලෝරයිඩ් එක ප්‍රතික්‍රියා කරලා N2Cl කාණ්ඩයේ තියෙන තැනට ක්ලෝරින් ආදේශ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒතර මෙතෙන්ට මේ වෙනුවට තාමට දාන්න පුළුවන් ඕනනම් කොපර් එකේ HCl දැම්මත් ওই ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. N2Cl කාණ්ඩය ක්ලෝරින් කාණ්ඩයකින් විස්ථාපනය කරන්න. ඒතර මේවා අපිට පරිවර්තන වලදී ඉතාමත්ම වැදගත් වෙනවා. N2Cl කාණ්ඩය Cl කරනකොට අපි දාන්නේ CuCl තමයි දාන්නේ. එහෙම නැත්නම් කොපර් එකේ HCl දැම්මත් N2Cl කාණ්ඩය ඩයිසෝනියම් ක්ලෝරයිඩ් කොටස ක්ලෝරින් කාණ්ඩයකින් විස්ථාපනය වෙනවා. මේක විතරක්. right. ඊළඟට මෙතෙන්ට මම දැම්මනම් CuBr දැම්මනම් ඔතෙන්ට Br කාණ්ඩය N2Cl තියෙන තැනට Br කාණ්ඩය ආදේශ වෙනවා. මෙතෙන්ටත් මට පුළුවන් කොපර් එක HBr දාන්නත් පුළුවන්. කොපර් බ්‍රොමයිඩ් හෝ කොපර් HBr හමුවේ ඔය ප්‍රතික්‍රියාව කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මේ N2Cl කාණ්ඩය සයනයිඩ් කාණ්ඩයක් බවට පත් කරන්න පුළුවන්. මේක සයනයිඩ් කාණ්ඩයක් බවට පත් කරන්න පුළුවන්. එතෙන්ට දානවා අපි CuCl. එහෙනම් මේ බලන්න. කොපර් ලවණත් එක්ක කොපර් ක්ලෝරයිඩ් එක්ක ක්ලෝරින් කාණ්ඩයක්, කොපර් බ්‍රොමයිඩ් එක්ක Br කාණ්ඩයක්, කොපර් සයනයිඩ් එක්ක සයනයිඩ් කාණ්ඩයක්. හරි නේද? දැන් මේවා නම් කලින් විශේෂ නම් වලින් හැඳින්වුවා. මේ සමස්තයක් විදිහට මේ සියලු ප්‍රතික්‍රියා සෑන්මය ප්‍රතික්‍රියා විදිහට හැඳින්වුවා. දැන් අපි මම නිකන් මතක තියාගන්න N2Cl Cl කරන්න, N2Cl Br කරන්න, N2Cl Cn කරන්න දාන ප්‍රතිකාරක මොනවාද කියන එක. right? ඔන්න මේ විදිහට බෙන්සීන් ඩයිසෝනියම් ක්ලෝරයිඩ් වල ප්‍රතික්‍රියා. තව එකක් මට පුළුවන් මෙන්න මේක අයඩින් වෙනුවට ආදේශ කරන්න. අයඩින් ආදේශ කරගන්න නම් මම මෙතන කොපර් අයඩයිඩ් නෙවෙයි දාන්නේ. N2Cl කෑල්ල වෙනුවට අයඩින් ආදේශ කරගන්න නම් මෙතෙන්ට අපි දාන්නේ පොටෑසියම් අයඩයිඩ්. ඔන්න බෙන්සීන් ඩයිසෝනියම් හෙලයිඩ් වල බෙන්සීන් ඩයිසෝනියම් හෙලයිඩ්යේ විශේෂ ප්‍රතික්‍රියා කිහිපයක් තමයි මේ මම ගත්තේ. ජලයත් එක්ක N2Cl OH වෙනවා ෆීනෝල් වලට යනවා. H3PO2 එක්ක මේ කැල් අයින් වෙලා බෙන්සීන් බවටපත් වෙනවා. CuCl එක්ක ප්‍රතික්‍රියා කරනකොට N2Cl කාණ්ඩය Cl කාණ්ඩයකින් ආදේශ වෙනවා. CuBr එක්ක ප්‍රතික්‍රියා කරොත් N2Cl වලට Br ආදේශ වෙනවා. CuCn එක්ක ප්‍රතික්‍රියා කරොත් කොපර් ලවණත් එක්ක ප්‍රතික්‍රියා කරලා Cl Br Cn වගේ ආදේශ කරගන්න පුළුවන්. ඊළඟට
අයඩීන් කාණ්ඩයක් අයඩෝබෙන්සීන් ලබා ගන්න නම් කොපලවණත් එක්ක නෙවෙයි ප්‍රතික්‍රියා කරන්න කෙලින්ම පොටෑසියම් අයඩයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා අයඩීන් කාණ්ඩය ওই විදිහට ආදේශ කරගන්න පුළුවන්. හරි? ඩයසෝනියම් ලවණ පොටෑසියම් අයඩයිඩ් සමග ප්‍රතික්‍රියාවේදී ඔන්න ඔය ඵලය ලබා දෙනවා. ඊළඟට තව අපිට විශේෂ ප්‍රතික්‍රියා මේ බෙන්සීන් ඩයසෝනියම් හේලයිඩ් යටතේ තව විශේෂයෙන් කතා කරන්න තියෙනවා අපිට ඈනුම් ප්‍රතික්‍රියා දෙකක් පිළිබඳව. ඒක තමයි මේ මං කිව්වේ මේ කෑල්ලේ N2Cl කාණ්ඩය ඉලෙක්ට්‍රෝපිලිකයක් විදිහට ක්‍රියා කරනවා. මෙන්න මෙයා බාස්මික මාධ්‍යයේදී ෆීනෝල් එක්ක ප්‍රතික්‍රියා කරොත් විශේෂ ප්‍රතික්‍රියාවක් මෙතන සිද්ධ වෙනවා. මම ඒක ලකුණු කරන්නම්. මෙන්න ෆීනෝල් එක්ක ෆීනෝල් බාස්මික මාධ්‍යයේදී බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරනවා. એટલે බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරන ෆීනෝල් කියලා කියන ගොඩාක් සක්‍රිය බෙන්සීන් න්‍යෂ්ටියක් තියෙනවා. මෙයාගේ මෙන්න මේ N2 ධන එකයි Cl ඍණ එකයි. මෙයා මෙන්න මෙතන තියෙන මෙයා OH කාණ්ඩයේ ඕතපරා යොමුකාරකයක් බෙන්සීන් වලේ ගොඩක්ම සක්‍රිය වෙලා තියෙන්නේ. මෙන්න මේ N2Cl කාණ්ඩය මෙන්න මෙතෙන්ට පහර දීලා මෙන්න මේ වගේ ඵලයක් අපිට ලබා දෙනවා. OH එකයි මේක මෙතෙන්ට බැඳෙනවා N මෙතන මෙන්න මේ විදිහේ ඵලයක් ලබා දෙනවා. මේ ඵලය තැඹිලි පාට ඩයි එකක් විදිහට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ෆීනෝල් බාස්මික මාධ්‍යයේදී ඩයසෝනියම් ක්ලෝරයිඩ් එක ප්‍රතික්‍රියා කරනකොට මෙන්න මේ ඩයසෝනියම් ලවණයේ මේ කොටස ඉලෙක්ට්‍රෝපිලිකයක් විදිහට ෆීනෝල්ගේ බෙන්සීන් වලේ පැරාස්ථානයට සම්බන්ධ වෙලා මෙන්න මේ ආකාරයේ ඈනුම් ප්‍රතික්‍රියාවකින් තැඹිලි පාට ඩයි එකක් ලබා දෙනවා. ඒ නිසා ෆීනෝල් හඳුනා ගැනීමේ පරීක්ෂාවක් විදිහටත් මේක අපිට යොදා ගන්න පුළුවන්කම තියෙනවා. එක්ක ෆීනෝල් හඳුනා ගන්න, එහෙම නැත්නම් බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් හඳුනා ගැනීම සඳහා මේක හඳුනා ගැනීමේ පරීක්ෂාවක් විදිහට මට යොදා ගන්න පුළුවන්කම තියෙනවා. හරි? ඔන්න ෆීනෝල් ඊළඟට තව මේ විදිහම ප්‍රතික්‍රියාවක් ඈනුම් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. අපි ගත්තොත් එහෙම මෙතෙන්ට බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් මම මෙතෙන්ට අපු කරන්නම්. බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් ප්‍රතික්‍රියා වෙනවා බීටා නැප්තෝල් එක්ක. බීටා නැප්තෝල් එක්ක ප්‍රතික්‍රියා වෙනකොට හරි මෙන්න මේ ආකාරයට බීටා නැප්තෝල් එක්ක මේක ප්‍රතික්‍රියා වෙනකොට හරි මෙයාගේ මේකෙන් මෙයා ඕතපරායු මේ බෙන්සීන් වලට වඩා මේ බෙන්සීන් බලය සක්‍රියයි. OH කාණ්ඩයෙන් ඉලෙක්ට්‍රෝන තල්ලු කරලා මෙන්න මේ ස්ථාන වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය ගොඩාක් වැඩි වෙලා තියෙනවා. මේ N2Cl කාණ්ඩය මෙන්න මෙතන තියෙන හයිඩ්‍රජන් එක මේක අයින් වෙලා ගිහිල්ලා මේ හයිඩ්‍රජන් එක වෙනකොට N2Cl කාණ්ඩය ඔතෙන්ට බැඳෙනවා. ඒ බැඳිලා ඵලයක් ලබා දෙනවා මේ විදිහට. OH එක මෙතන තියෙනවා. මෙන්න මෙතෙන්ට මෙන්න මේ විදිහේ ඵලයක් ලබා දෙනවා. right මේ N2Cl කාණ්ඩය මෙතෙන්ට බැඳිලා මේ විදිහ එකක් ලබා දෙනවා. මේකත් අර වගේම රතු පාට ඩයි එකක්. ඈනුම් ප්‍රතික්‍රියාවක් ඩයසෝනියම් ලවණය ඉලෙක්ට්‍රෝෆයිලයක් විදිහට ඔය ෆීනෝල්ට හරි බීටා නැප්තෝල් වලට හරි ආදේශ වෙලා මෙන්න මේ ආකාරයේ ප්‍රතික්‍රියා දෙකක් පෙන්වු කරනවා. අනේ අඳුනා ගැනීම වලට ප්‍රතික්‍රියා යාන්ත්‍රණ වලට අපිට වැදගත් වෙනවා. ගොඩක් වෙලාවට අපිට දෙනවා
බෙන්සීන් ඩයිසෝනියම් ක්ලෝරයිඩ් ෆීනෝල් එක ප්‍රතික්‍රියාවේදී ලැබෙන ඵලය. ඒ ඵලයේදී මෙයා මොන විදිහේ ප්‍රතික්‍රියාවක්ද නැත්නම් මොන විදිහේ යාන්ත්‍රණයක්ද මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. එන එතන තියෙන ඉලෙක්ට්‍රෝෆයිලේ මොකද්ද? ආදි වශයෙන් සම්පූර්ණ කරන්න අපිට ওই ටික ওই විදිහට දෙනවා. එහෙමනම් ඔන්න ඔතෙන්ට එනකොට දැන් අපි කතා කරලා තියෙනවා බෙන්සීන් ඩයිසෝනියම් හේලයිඩ් වල බෙන්සීන් ඩයිසෝනියම් ලවණ වල සම්පූර්ණ විෂය නිර්දේශයට අයිති වන සියලුම කරුණු ටික මෙතෙන්ට එනකොට ආවරණය වෙලා තියෙනවා. රයිට්? දැන් එහෙනම් ඔන්න අපි කතා කරා නයිට්‍රජන් අන්තර්ගත සංයෝග යටතේ නයිට්‍රජන් අන්තර්ගත සියලුම සංයෝග ව්‍යුත්පන්න වෙන්නේ ඇමෝනියා වලින් කියලා කිව්වා. ඒ ඇමෝනියා වලින් හැදෙන ඇමෝනියා වලින් හැදෙන ප්‍රාථමික ඇමීන, ද්විතීයික ඇමීන, තෘතීයික ඇමීන පිළිබඳව අපි කතා කරා. ඒ වගේ ප්‍රතික්‍රියා පිළිබඳව කතා කරා. විශේෂ ඇමීනයක් පිළිබඳව අපි කතා කරා. ඇරොමැටික් ශ්‍රේණියෙන් ව්‍යුත්පන්න වන පළවෙනි ඇමීනය ඇනිලීන් පිළිබඳව. ඇනිලීන්ගේ විශේෂත්වය ඇනිලීන් සතු ප්‍රතික්‍රියා මොනවාද කියන්නේ. ඊළඟට මේ නයිට්‍රජන් අන්තර්ගත සංයෝගයන්ගේ බාස්මිකතාවය පිළිබඳව කතා කරා. මේ බාස්මිකතාවයේ විචලනය වෙන්නේ කොයි විදිහටද කියන එක. බාස්මිකතාවය විචලනය වෙන්නේ කොයි විදිහටද කියන එක අපි කතා කරා. ඇමෝනියා වල ඉඳලා ඇමෝනියා ප්‍රාථමික ඇමීන, ද්විතීයික ඇමීන, තෘතීයික ඇමීන ඊළඟට ඇනිලින් ඊළඟට ඒමයිඩ් පිළිබඳ බාස්මිකතාවය පිළිබඳ කතා කරා. එතනින් එහාට ගිහිල්ලා බෙන්සීන් ඩයිසෝනියම් ලවණය, බෙන්සීන් ඩයිසෝනියම් ක්ලෝරයිඩ් පිළිබඳව එයාගේ රසායනය පිළිබඳව මෙතෙන්ට එනකොට ඔන්න සම්පූර්ණ කරුණු ටික අපි කතා කරලා තියෙනවා. රයිට්? දැන් ඔතෙන්ට එනකොට අපිට අපේ විෂය නිර්දේශයේ කාබනික රසායනයට අයිති කාබනික රසායනයේ අවසන් ඒකකය නයිට්‍රජන් අන්තර්ගත කාබනික සංයෝග පිළිබඳව අපි සම්පූර්ණයෙන්ම මේ වෙනකොට කතා කරලා තියෙනවා. හරි නේද? රයිට්. එහෙමනම් ඔන්න ඔය කරුණු ටික තමයි අපිට නයිට්‍රජන් අන්තර්ගත කාබනික සංයෝග යටතේ අලුත් විෂය නිර්දේශයේදී අපිට ඉගෙන ගන්න තියෙනවා. රයිට්? හරි. එහෙමනම් අපි ඔය කොටස ඔය ටික පැහැදිලිව ඔන්න ඔය ටික තමයි වැදගත් වෙන්නේ. දැන් මේකට අදාළ විභාග ගැටලු ටිකත් ඔයගොල්ලෝ පොඩ්ඩක් එහෙම කතා කරනකොට කරගෙන යනකොට මේක තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. රයිට්. එහෙමනම් අදට මේ පාඩම මෙතනින් අවසන් කරනවා. බලමු ඊළඟ තව ඉදිරි දිනයකදී තව පාඩමක් ඔය විදිහට අපි සම්බන්ධ වෙලා කරගෙන යනවා. එහෙනම්